හිට පුන් පොහෝ දවස. හිට මොන පුන් පොහෝ දවසද? නිකිනි ඊළඟට නිකිනි බිනර වප් පිළිඳු වප් නේ. ඒ කියන්නේ හිට බිනර වප් පුන් පොහෝ දවස. හිට බිනර පුන් පොහෝ දවස. ඉවරුනේ අගෝස්තු මාසෙ. එතකොට පොයත් එක්ක විශේෂයෙන් ජාති කුල මල ආගම් ભેදයකින් තොරව බෞද්ධ පින්වතුන්ගේ ජීවිතයට විශේෂම කාරණේ තමයි සිල් සමාදන් වීම නේද? මේ කොරෝනා වසංගතය මුල් කරගෙන කලින් තිබිච්ච පුරුද්ද දැන් සිද්ධ වෙනවද නැද්ද කියලා හරියටම අපි දන්නේ නැහැ. මොකද දැන් ඔක්කොම ගෙවල් වලට සීමා වෙලානේ. හැබැයි නුවණැති කෙනා නම් ඒක කරනවා. නුවණ තියෙන කෙනා. මොකද්ද නුවණ තියෙන කෙනේ නුවණැති බව? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නුවණ නැත්තම් සඳහා පමණයිනේ. එතකොට මේ නුවණ මොකද්ද? කල්යාණ මිත්‍රයසුරේ සද්ධර්මා ශ්‍රවණය කරලා නුවණින් විමසලා තේරුම් අරගෙන ඒ අකුසල් දන්නවා නම් අකුසලයේ ආදීනව මෙලොව පරලොව දුකයි කියලා එයාට තේරෙනවා නම් නුවණක් තියෙනවා නම් ඒ වගේම කුසල් එයා දන්නවා නම් ඒ ගැන එයාට නුවණක් තියෙනවා නම් කුසලයේ ආනිසංස මෙලොව පරලොව සැපයි අවසානයේ නිවන දක්වාම දියුණු කරගන්න පුළුවන් කුසලයේ තුලින් කියලා නුවණක් තියෙනවා නම් ඒ කියන්නේ කර්ම කර්මඵලත් මේකෙන් නිදහස් වීමත් නුවණ තියෙනවා නම් ආනේ නුවණ ඇති කෙනාට ස්ථානේ මොකක් වෙන්නද? ස්ථානේ මොකක් වුණත් ගැටලුව නැහැ. එතකොට ඉරියව්ව අදාළ නැහැ. මොකද යාට නුවණ තියෙනවානේ. මේ පින්පව සුගති දුගති කර්ම කර්මඵල ගැන. ඒත් එක්ක එයාට වලකින්න තියෙන අකුසලින්නේ. එතකොට නිරන්තරයෙන්ම යම් මොහතක යම් ඉරියව්වකදී අකුසලයක් වෙන්න ඉඩකඩ තියෙනවා නම් ප්‍රාණඝාතයක්. එතකොට වලකින්ට අවස්ථාව ඒකනේ. සොරකමට ඉඩකඩ තියෙනවා නම් වලකින්ට අවස්ථාව ඒක. වැරදි කාමසේනින් වලකින්ට ඒක. බොරුවක් කියන අවස්ථාවක් යෙදුනොත් වලකින්ට තියෙන අවස්ථාව ඒක. මද්ද්‍රව්‍ය මත්පැන් පානීයට කරුණක් යෙදුනොත් වලකින්න තියෙන අවස්ථාව ඒක. ඒ කියන්නේ පංච දුස්සරිතයේ යෙදෙන්න කරුණු යෙදෙනකොට කෙරෙන්න ඒකෙන් වලකින්ට අවස්ථාවත් ඒකමයි. එතකොට කරන්නේ කවුද? නුවණැත්තා. මොකද්ද නුවණ? අකුසල් කියලා දන්නවා නම් පංච දුස්සරිතේ. ඒවා කළොත් පව් රැස්ලා මෙලොව පරලොව දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා නුවණක් තියෙනවා නම් අන්න එයා තමයි අය කරන්නේ. අර අකුසලෙන් වළකින්නේ. එතකොට ඒකෙන් වැළකීම සිල්වත්. පින් රැස් වෙන්නේ මෙලොව පරලොව සැපයි කියලා තේරෙනවා නම් එයා තමයි ඒ සිල්පද රකින්නේ. ආන්න එයාට තමයි නුවණැත්තා කියලා කියන්නේ. එතකොට එතන විස්තර වෙන්නේ කර්ම කර්මඵලනේ. එතකොට ශ්‍රාවකයන්ගේ ජීවිතය තුළ ඇතිවෙන්න ඕන ඉස්සෙල්ලාම දැක්ම විදිහට නුවණ විදිහට ප්‍රඥාව විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මාදිට්ඨි සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ මේ කුසල කුසල් ගැන තියෙන නුවණ තමයි සම්මාදිට්ඨිය. ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ඒ ගැන තමයි එහෙනම් අපි එතකොට ඒ තේරුම් අරගෙන ඊට අනුව තමයි අපි කටයුතු කරන්න ඕනේ. තේරුණා නේද? එතකොට ඒ නිසාම තමයි ඒ ටික තේරුම් ගත්ත කෙනෙක් තමයි මසුරුකම අකුසලයක් දුරු කර ගන්න ඕන කියලා දන් දෙන්නේ. ආන නුවණ. ඒක නුවණනේ. එතකොට දුස්සීලකම අකුසලයක් මෙලොව පරලොව දුකයි. සිල්වත් වීම තුළ තමයි පින් රැස් වෙලා සැපේ සැලසෙන්නේ. ඒක නුවණ. එතකොට නීවරණ සහිත ජීවිතේ තමයි පව් රැස් වෙන්න ඉඩ කඩ තියෙන දුක උපද්දවන්නේ මෙලොව පරලොව. හැබැයි සමාධිමත් සිතින් ඒක ගැටලුව නැහැ. නේද? ඔව් මිත්‍යා දෘෂ්ටික ජීවිතයෙන් තමයි අනතුරු තියෙන්නේ. හැබැයි සමාධිතේ ජීවිතය අනතුරු නැහැ. අනික නුවණ. ඒක නුවණ. එතකොට ඒ කරා යන්න නම් අපිට මුල තියෙන්න ඕනේ. මොකද්ද? අකුසල් මොනවාද කියලා අපිට නුවණක් තියෙන්න ඕනේ. ඒ අකුසල් කරාට පස්සේ මෙලොව පරලොව දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා අපිට නුවණක් තියෙන්න ඕනේ. එතකොට කුසල් කියන්නේ මොනවද කියලා නුවණක් තියෙන්න ඕනේ. පුරුදු කළොත්
මෙලෝ පරලෝ සැපයි. නිවන පිණිසත් හේතු වෙනවා කියලා අපිට නුවණ තියෙන්න ඕනේ. එහෙම නැත්තම් වර්ධිනවද නැද්ද? වර්ධිනවනේ. ඔන්න බලන්න වැරදිච්ච කෙනෙක්ගේ සිද්ධියක්. දැන් අපි දන්නවා අපි ඔක්කොම මීට යටත්ව මේ අකුසල් ආදීනව කුසල ආනිසංස තීරුම් ගත්ත නුවණැත්ත විතරයි නේද සංවර වෙන්නේ. නුවණ මද කෙනා, අඥාන මෝඩ ප්‍රමාදී කෙනා සංවර වෙනවද? කල්යාණ මිත්‍ර ඇසුරක් නැති, කල්යාණ වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයක් නැති, නුවණින් විමසා කටයුතු කරන්නේ නැති කෙනාගේ ජීවිතේ පින් රැස් වෙනවද? නෑනේ. ඒ අඥාන බාල අසත්පුරුෂ පුතඥ ගණයට තමයි ආйти වෙන්නේ. නුවණ මද. එයාගේ ජීවිතේට රැකවරණයක් පිහිටක් පිළිසරණක් අනුතුරින් මිදෙන්න අවස්ථාව යෙදෙන්නේ නැහැ. නේද? එතකොට කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙනවා නම්, කල්යාණ වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසීමක් තියෙනවා නම්, ආන්න යාට පමණක් යහපත සලසා ගන්න ඉඩ කඩ අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කවුද එහෙම කරා? නුවණැත්තා. නේ? දැන් අපිට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නුවණැති කෙනෙක් වෙන්නයි. ඔව්. අන්න එතන තමයි කළ යුතු දේ, නොකළ යුතු දේ, ඊට පස්සේ සේවනීය කළ යුතු දේ, නොකළ යුතු දේ, අසුරු කළ යුතු කෙනා, නොකළ යුතු කෙනා, පින්පව් සුගති දුගති කර්ම කර්මඵල සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය විසඳුම නිවන ගැන දක්වාම නුවණ දියුණු කරගන්න තියෙන්නේ ආරම්භය එතනයි. පව් කියන්නේ මොනවද කියලා දන්නවනම් නුවණ තියෙනවා. පව් කළොත් මෙලොව පරලොව දුකයි කියලා නුවණක් තියෙනවා නම් ඊළඟට පින් මේවා රැස් වෙන්නේ යහපත් දේවල් මේවා මෙලොව පරලොව සැපසැලසෙන්නේ මේ විදිහටයි කියලා නුවණක් තියෙනවා නම් අන්න යාට තමයි මේ සියලු යහපත් බුද්ධ ශාසනේ හිමි වෙන්නේ. එහෙම නැත්තම් වරදිනවද නැද්ද? දැන් ගෙදරක් ගත්තොත් උපතින් බෞද්ධ වුණා කියලා එහෙම නුවණ තියෙන අය සමහර විට ගෙදරක් අම්මා තාත්තා දරුවෝ සමහර විට කාටවත් එහෙම නුවණ නැති වෙනවස තියෙනවා නේද? සමහර විට යම් ප්‍රමාණයකට තියෙනවා. දැන් අන්‍ය ආගමක පින්වතුන් ගැන කතා බහ කළොත් සමහර විට ආගම් අදහන පින්වතුන්ගේ ආගම් මත දෘෂ්ටිත් එක්ක එහෙම ගැන කතාවක් නැති වෙන්න පුළුවන්. නේද? කොටින්ම නැති වෙන්න පුළුවන්. නේද? එහෙම වුණා කියලා කර්මාරූපවනේ ආවේ. රැස් කරන්නේ කර්මය. යන්නේත් කර්මාරූපව. තමන් අදහන ආගමේක නැති වුණා කියලා කරන්න දෙයක් නැහැ. සත්‍ය ඒකයි පිළිගත්තත් නැතත්. එතකොට කාගෙන් අපි හරි යහුවොත් සත්‍යෙටද ඔබ කැමති අසත්‍යෙටද කියලා ජාති කුල මල ආගම් ભેදයකින් තොරව අපි මොකද්ද කියන්නේ? සත්‍යෙට කැමති කියලානේ. ඒ මොකද? අසත්‍ය තුල දුක. අසත්‍ය තුල දුක උපදින නිසානේ. නේ? ඊළඟට කවුරු හරි ජාති කුල මල ආගම් ભેදයකින් තොරව කෙනෙකුගෙන් අහුවොත් ඔබ බොරුවටද කැමති ඇත්තටද කියලා. ඒ හැමදිනාම කියන්නේ මොකද්ද? ඇත්තට කියලානේ. ඒ මොකද බොරුව තුල දුකක් තියෙනවා. දැන් වෙලා තියෙන සත්‍ය වූ ඇත්ත වූ ධර්මයේ නොලැබීම කර්මාරූප වෙච්ච දෙකක්. යම් සමය. ඔව්. ඇත්තට කැමති, සත්‍යෙට කැමති. ඇත්තට බලන්නකෝ. දැන් බලන්න එතකොට කොයිතරම් ලාභයක්ද බෞද්ධ පින්වතුන්ට තියෙන්නේ. උපතින් බෞද්ධ පින්වතුන්. නේද? ඉතින් ඒ නිසා ඒ අවස්ථාව අහිමි කරගත්ත අය බුද්ධ කාලෙත් හිටියා. අදත් ඉන්න හිටත් ඉන්නවා. නුවණ පාවිච්චි කරන්නේ නැතුව කටයුතු කරලා දුකටපත් වෙච්ච අය එදත් හිටියා. අදත් හිටියා. නේද? ඒ වගේ සිද්ධියක්. ඊ දවස්වල බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඒ ආසන් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම භාව කිහිපයකට කලින් ප්‍රේතයක් වෙලා හිටපු අම්මා කෙනෙක් මුල් කරගෙන මේ දේශනාව තියෙන්නේ. ඔව්. ඔන්න බලන්න දැන් අපි කරන කියන හිතන දේවල් අපි තමන්ගේ පසුපස ගුණා බැඳි කරත්තේ ඉන්න වගේ බරක්නේ ගුණාට. ඒක බරක්නේ. නේද? ගුණාට සාමාන්‍යයෙන් නිදහස තියනවද කරත්තේ බැඳුවොත්? බරක්.
කරත්තෙට බඩු පැටවුවොත් එතකොට කරත්තේ ගුණාට කොහොමද දුකක් නුපද්දවන්නේ? ඒ වගේ බාලයා කෙනෙක් ක්‍රියාව තුළනේ බාලයෙක් වෙන්නේ. නේද? ඒ පංච දුස්චරිතය. එතකොට මේ බාලයා අසත්පුරුෂ පුතඥ කෙනා පව් කරාට පස්සේ තමන්ගේ පස්සෙන් එනවා අර ගුණා බැඳි කරත්තේ වගේ. ඒ කියන්නේ දුක එනවා කර්මාරූපව. මෙලවත් එනවා පරලොවත් එනවා. ගැලවෙන විදිහක් නෑ. එතකොට පින් කරපු කෙනාගේ පස්සෙනුත් එනවා. තමන්ගේ සෙවණැල්ල වගේ. බරක්ද? බරක් නෑ. පින මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඒ ජේතවනාරාම වැඩ හිටියා අපි කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කප්පින මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේලා වැඩ හිටියා. එලිපානේ. එතකොට වැඩ ඉන්නකොට ඒ කාලේ උපොඩි වනාන්තරයක් තිබසරත් නුවර ඒකේ තමයි වාසය කළේ. වාසය කරනකොට රජගහ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර. අපි මේ ස්වාමින් වහන්සේලා වැඩ හිටියේ රජගහ නුවර. තේරුණානේ? රජගහ නුවර වැඩ ඉන්නකොට ඒ රජගහ නුවර බොහෝ ධනය ඇති බරණස් නුවර ඉඳන් ආපු සිටුවරයෙක් මේ මහා ධනය ඇති භෝග සම්පත් ඇති එක්තරා බ්‍රාහ්මණෙක් ශ්‍රමණ බමුණන්ට දුගී මගී යාචකයන් ආදීන්ට පෑන් පොකුණක් වැනි වූ ආහාර වස්ත්‍ර පාන ආදීන් උපස්ථාන කරනවා. ඒක සිටුවරයෙක්. ඔව් අදටත් ඒක ඉන්දියාවේ තියෙනවානේ. දුගී මගී යාචකයට සලකනවා. එතකොට මේ ඒ බ්‍රාහ්මණයා සුදුසු කාලෙට සුදුසු වැයට සුදුසු දේ තමයි දෙන්නේ. ඒකනේ පිළිවෙල සකස් කරලා දෙන්නේ නේ. ඒකනේ ක්‍රමේ. කාලෙන් කාලට වෙනස්. ඒ කියන්නේ දැන් අවශ්‍යතාවයට අනුව තමයි යාට උපකාර දෙසරිප්පු දෙක කිල්ලගෙන આવත් මොකද්ද දෙන්නේ? බඩගිනි කියාගෙන આવත් මොනවද දෙන්නේ? ලෙඩ වෙලාවත් මොනවද දෙන්නේ? ඒක අවශ්‍යතාවයට අනුව ඒකනේ උපකාරය. අන්න ඒ විදිහට ඒ කියන්නේ දුගී මගේ සමන බාප්පණයන් ඇතු සියලු දෙනාගේම අවශ්‍යතාවයට අනුව නුවණ පාවිච්චි කරලා උපකාර කරන කෙනෙක්. නේ? දන් දෙන කෙනෙක්. ඊට පස්සේ මේ විදිහට දානමාන දෙනකොට දැන් සංඝයා වැඩියොත් උදේ විකාලයට ආйти නැති දානි වළඳන්න පුළුවන් කාලේ තියෙනවානේ. ඒ කාලෙට දානමාන දෙනවා. එතකොට හවසේ තියෙන ගිලන්පසනේ. ඒ කාලෙට ගිලන්පස පූජා කරනවා. මේ විදිහට සංඝයාටයි දුගී මගේ යාචකයන්ටයි ශාලා හදලා පූජා උපස්ථාන කරගෙන ඉන්නකොට සකස් කරලා හොඳට පිළිවෙලකට දානමාන ආදී දෙනකොට මේ බ්‍රාහ්මණයා දැන් වෙළඳාමට මොකද කරන්නේ? කලින් කාලෙට පිටට යනවනේ. පිටට යනකොට තමන්ගේ බිරිඳ ඉන්නවනේ. බිරිඳට තමයි මේ කටයුතු ඔක්කොම බාර දෙන්නේ. බිරිඳ මේ අවවාදාන ශාසනා කරලා මම මේ කරගෙන ආපු දානමාන පින්කම් වැඩපිළිවෙල දුගී මගී යාචකයන්ට දන් දීම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම මේ විදිහටම කරන්න කියලා පවරලා කොන්න යනවා. ගියාට පස්සේ මොකද ඒ විදිහට මෙයා පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි කියලා හොඳයි මං කරන්නම් ඔබතුමා යන්න කියලා පිළිගන්නවා. පිළිගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ කාන්තාව මොකද කරන්නේ? ඉස්සෙල්ලාම සංඝයාට අර තියෙනවනේ දානමාන දෙන වැඩපිළිවෙල ඒක නතර කරනවා. ඔව්. අපේ මිනිස්සයාට පිස්සුනේ මෙච්චර හරි හම්බ කරලා මහේස මහසුලා ගෙනේවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන්නේ. දුගී මගී යාචකයන්ට දෙන්නේ. අපේ මිනිස්සයාට එහෙම කියන අය ඉන්නවනේ. ඔව් ඉස්සෙල්ලාම කරේ සංඝයාට දාන දෙන වැඩපිළිවෙල නතර කරා. ඒ වගේම අර දුගී මගී යාචක පිරිසෙන්ට තිබ්බනේ මේ දානශාලා කෑම බීම. ඊට පස්සේ මොකද කරේ? ඒ අය ඒ වගේ අයින් කළා ගේ පිටිපස්සේ තිබ්බා දි รา වට පත් වෙච්ච මඩුවක්. ඔව්. ඒකේ තමයි කාලා බීලා මිනිස්සු හිටියේ. උඹලා මේකෙන් ඵලයන් අයකට ගිහිලා ඒකට දැම්මා.
අර පහළ තියෙන මඩුවට දැන් මම මෙන්න මේක නිදාගනින්නයි. ඊට පස්සේ මොකද? අර ආහාර පාන ආදී දුගී මගේ යාචකයන්ට දෙනවනේ. කෑමට උදේ දැන් කෑමට ආවට පස්සේ දුගී මගේ යාචකයාය ඒ අයන්ට කියනවා උඹලට මෙහි ඇති කෑම නෑ උඹලා අසුචි කාපල්ලා ගිහිල්ලා. අර කාන්තාව කියන ඒ වගේම වතුර වලට මුත්‍රා බීපියා උඹලා. එහෙම තමයි මේ කාන්තාව එනකට කියන්නේ. කියන්නේ. ඔව්. දැන් බලන්න දානපති ස්වාමියාගේ බිරිඳ මසුරුයි. සංසාරේමනේ කන්නේ. කලාතුරකින්නේ ධාතු සමාන වෙන්නේ. නේද? කලාතුරකින්නේ සම සද්ධා සම සීල සම ත්‍යාග සම පඤ්ඤා වෙන්නේ. ඊට පස්සේ ඒ වගේමයි මේ මුත්‍රා බීපියව ලී බීපියව මේ උඹලගේ කියන මේ ඒ කියන උඹලගේ අම්මලාගේ හිස් මුල කාපියව ගිහිල්ලා බඩගිනින කියලා අර කාන්තාව ඕ දැන් කාන්තාවක් සාමාන්‍යයෙන් කේන්ති ගිහිල්ලා බනිනකොට පිරිමියෙක් වගේද නෑනේ පුතජන කාන්තාවෝ රණ්ඩු සරුවල් වුණකොට පහත් නීච අන්තිම අර වෙසඟනම් දෙන්නේ රණ්ඩු වෙනකොට මේ ලෝකයේ තියෙන නීච පහත් වචන කතා කරලා නේද බැනගන්නේ. ආන්නේ ඔව් අන්තිම පහත් වචන කතා කරලානේ. ඒ මොකද මේ ඉන්නේ බාල ස්වභාවයෙන්නේ. නීච ස්වභාවයෙන් ඉන්නේ. පුතත්ජන ස්වභාවයෙන් ඉන්නේ. අසත්පුරුෂ ස්වභාවයෙන් ඉන්නේ. ඒ බඳු අයගෙන් තමයි මේ වගේ වචන පිට වෙන්නේ. ඒ වගේමයි මේ ඒ වගේමයි උඹලා ඔය අසූචි කඩවල් ගිහිල්ලා කාපල්ලා මේ ඇති දෙන්න දෙයක් නෑ කියලා අර පිරිස මොකද ගනේ රළු වචනෙන් පරුස වචනෙන් බයිනවා. දැන් ගියා විතරයි. ඊට පස්සේ මොකද උනේ මෙන්න මේ විදිහට මේ එයා ජීවත් වෙලා නොබෝ කලකින් මේ පරලෝ ගියා. දැන් එයා සුගති උපතට සාපයක් වුනේ නැද්ද? දැන් කලින් මේ දන් දීලා ආපු කෙනෙක්නේ. දැන් අර බ්‍රාහ්මණයාගේ බිරිඳ උනේ දන් දීලා නිසා නේද? සීල් රැකපු නිසා නේද? නමුත් දැන් මසුරුකමට වැටුන්නේ නැද්ද? ඔන්න සසරේනේ. ඔන්න සසරේ හැටි. දන් දීපු නිසානේ මේ ලැබිලා තියෙන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මසුරුකමට වැටලා. මෙහෙමනේ යන්නේ මොකද ආර්ය සත්‍ය අවබෝධ කරලා නැහැනේ. අර දේ කරලා තිබුණා එතන අඩුපාඩු තිබුණා නේද? තිබුණා. දැන් ස්වාමියාට ඇස් දෙකට පෙනිපෙනි දානමාන පෙනිපෙනි එතනමත් ඉඳලා ඒ දැන් ඒ දවස්වල කරනවනේ මෙයා. එක දවසට ඔය දේ කිරුවේ. නෑ දැන් මෙයාටනේ බාර දීලා ගියේ. ඔව්. නෑ පළවෙනි දවසේම කිරුවේ. ඔව් ඉස්සෙල්ලාම දවසේ පටන් ගත්තා. ඒ දැන් එයාගේ එතකොට ඔව් දිගටම මේක ඊට පස්සේ දැන් ස්වාමියා මාසේ 2-3 ගිහිල්ලා නෙන්නේ. නේද? 2-3 ගිහිල්ලා නෙන්නේ. ආවට පස්සේ ආයිමත් ස්වාමියා අර වැඩ පිළිවෙල ඔව් ඊට පස්සේ නමුත් ගියාට පස්සේ මෙයා මොකද කරන්නේ? අනිත් පැත්ත කරන්නේ. ඊට පස්සේ මේ විදිහට කටයුතු කරලා ඔන්න ටික කාලෙකින් මේ කාන්තාව මේ පරලෝ ගියා. දැන් සුගති උපතට සාපයක් වුනේ නැද්ද? කලින් දන් දුන්නා. දැන් මසුරුකමට වැටුණා. එතකොට ත්‍යාගසිත කලින් තිබුණ දැන් තිබුණාද? කලින් සිල්වත් වෙලා ආවේ. දැන් සිල්වත් වෙලාද මැරෙන්නේ? නෑනේ. කලින් කල්යාණ මිත්‍ර ඇසුර තිබ්බා. කලින් ජීවිතවල. මේ ජීවිතේ තිබුණාද? නෑනේ. ඊට පස්සේ මොකද උනේ? මෙයා ජීවත් වෙලවංග මේ පරලෝ ගියා. දැන් සුගති උපතට සාපයක් වුනේ නැද්ද? සාපයක් වුනේ කොහොමද? එයාගේ ක්‍රියාවනේ. ඔව් සුගතිය ඉපදින්නේ දන් දීලා සිල් රැකලා බණ භාවනා කළානේ. එතකොට එහෙම වෙච්ච කෙනෙක්, එහෙම ඉපදිච්ච සුගතිය ඉපදිච්ච කෙනෙක්, එහෙනම් උපතට සාපයක් නොවෙන්න එයා දන් දෙන්න ඕනනේ. සිල් රකින්න ඕනේ. බණ භාවනා කරන්න ඕනේ. ඒකට එන්න නම් කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න. කල්යාණෝසී සද්ධර්ම ශ්‍රවණේ කරන්න නෝනේ විමසන්න ඕනේ. ඊට පස්සේ තමයි එයා මසුරුකම අත්හැරලා දානෙට එන්නේ. නේද? දුස්සීලකම ඇතලා සීලයට එන්නේ. නීවරණ ඇතහැරලා සමාධියට එන්නේ. එතකොට තමයි එයා සුගති උපතට සාපයක් නොවෙන්නේ. ඒත් එක්ක බලනකොට බුදුරජාණන් වහන්සේ වදාලා උපන් මිනිස්යන් ජීවත් වෙලා මැරුණට පස්සේ මහ පොළොව වගේ පිරිසක් සතර අපායේ යනවා. එහෙනම් සතර අපායේ යන පිරිස මහ පොළොව වගේ නම් උපන් සත්වයාගෙන් එතකොට මහ පොළොව වගේ ස්ත්‍රී පුරුෂයන් ප්‍රමාණය මිනිස් උපතේ සුගතියට සාපයක් වෙලා නේද ජීවත් වෙන්නේ. සුගතියට වදයක් වෙලා නේද? ඈ ඒක නේද කියන්නේ.
නියපොත්තට පච්චුට්ටක් අරගෙන වදාලා මෙන්න මේ වගේ පුට්ටක් කියන මේකෙන් බේරෙන්නේ. එයාලා සුපුරුදු විදිහට දන් දෙනවා, සුපුරුදු විදිහට සෛල් රකින්නවා, සුපුරුදු විදිහට බණ භාවනා කරනවා. ඒකට හේතුව කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ නුවණ විමස තියෙන නිසා. එතකොට ඒ අය සුගතියට සාපයක්ද? නෑනේ. සුගතියට සාපයක් නෑ. සාපයක් නෑ කියන්නේ සුගතියට ආශිර්වාදයක්. ඔය පිරිසනේ ඒ පිරිස නියපොත්තට ගත්ත පාච්චුට්ට වගේ. දැන් වැදගත් වෙන්නේ අපි ඉන්නේ කොතනද කියන එකයි. අද්දික පහළට දාන්න ඕනේ. නේ? අපි ඉන්නේ කොතනද කියන එකේ ඕපනායක බව. දැන් මේක අතීත කතාවක් ඔස්සේ අවසන් වෙන එක නෙවෙයිනේ. දැන් මේ ඉතිහාසගත ප්‍රවෘත්ති තියෙන්නේ මේ වරද්දගත් අය මේ සිද්ධි වර්තමානයේ මේ ශ්‍රවණ කරන කෙනා ඒ ගණයට වැටෙන්න දෙකෙන් මිදෙන්නද? මිදෙන්නනේ මේ. දැන් බලන්න දුකටපත් වෙච්ච කෙනෙක්ගේ කතාවක් මේ අපිට අහන්න ලැබෙන්නේ. ඒ විදිහට අපිටත් මේ දේ වෙනවා කියන එක ආදර්ශයක් අරගෙන වලකින්නනේ. සිද්ධියක් වෙච්ච එක නිකන් උපකල්පනයක් නෙවෙයිනේ. දැන් බොහෝ විට කියන්නේ අතීතයේ සිදුවෙච්ච සිද්ධියක් ඒක කතාවකට අවසන් කරනවා. හැබැයි කතාවෙන් බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන්ට දුන්නු පණිවිඩය ගන්නෙ නෑ. ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ මෙතන මුල මෙහිමයි ධර්ම මාර්ගයේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපකාර වෙන මුල දේශනා කරනවා අග දේශනා කරනවා. එතකොට මැද කොටස තමයි Tamanට කරන්න තියෙන දේ. ඕපනායක බව එතන. අවශ්‍යම දේ. එතකොට ඒ ටික කරගන්න ඕනේ තමන්ගේ අත්දැකීමක් විදිහට එතන තියෙන. ඒක තමයි ඕපනායක බව. හැබැයි මුලයි අගයි මුල දෙනවා අග දීලා තියෙනවා. සතිපට්ඨානෙ වඩන්න මෙහිමයි. ඔව් සතිපට්ඨානෙ වඩන්න මෙහිමයි වෙනකොට වෙන්නේ අවසාන වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ඵලෙ ලැබෙනවා. මාර්ගයේ විස්තර කරන ඵලෙ. එතකොට ඒකට මාර්ගයේ නම් මුල විස්තර කරන අවසානයේ ඵලය. එහෙනම් ඒ අතරට තමයි ශ්‍රාවකයාට කරන්න තියෙන දේ. අන්න ඊතර තමයි ඕපනායක බව. ඒක තමයි තමන්ගේ අත්දැකීමක් වෙන්නේ. එතන තමයි නෝන විමසී තියෙන්නේ. එතන තමයි වීරිය තියෙන්නේ. නේද? එතකොට මේවත් අතීතයේ කෙනෙක් අනතුරටපත් වෙලා මග වැඩි වෙන ඵලෙ නිකම්ම ලැබෙනවා. ඒක ආයේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ මාර්ගයේ තියෙන ඵලයටනේ. නේද? එතකොට අපිට වැදගත් වෙන්නේ ඵලය නෙමෙයි ඉලක්කය. මාර්ගය වැඩිමයි. අරක බලන්න අහන්න දෙයක්වත් නෑ. ඒක මේක පතන්න ඕන දෙයක්. පතන්න ඕන දෙයක් නෙමෙයි. දැන් අන්ධ කෙනා එයාගේ බලාපොරොත්තුවක් තියෙන වැසසුවක්පත් කරලා ලෝකේ දකින්න. එතකොට මේ ලෝකේ දකින්නවා කියන කාරණේට ඇස් පේන්න එපේ. ඇස් පේන්න නම් එයා හරියට බෙහෙත් නේද කරන්න ඕනේ. ප්‍රත්‍යපරත්‍ය තේරුම් අරගෙන. නේ? එතකොට එයා හරියට බෙහෙත් කරන ඕන ප්‍රත්‍යපත්‍ය තේරුම් අරගෙන කලට වෙලාවට. එයා කැමති වුණත් නැතත් කාලයක් යනකොට බෙහෙත හරියට කළොත් බෙහෙතත් හරිනම් පේනවද නැද්ද? එයා සතුටින් කළත් වෙනවද නැද්ද? සතුටින් කරත් කොහොමද දෙකම අසතුටින් අකමැත්තෙන් කළත් දෙකම හරියට කළොත් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අඬ හරි දේ කරනවා නම් ආන්න යහපතක් සිද්ධ වෙන මොකද හරි දෙයක් කරන නිසා. ඊට පස්සේ මේ ස්ත්‍රිය මැරිලා ගිහිල්ලා ඕන්න මල පෙරේතයක් වුණා. යම ලෝකේ ඉපදුනා. යම ලෝක කියන්නේ කොහෙද? පෙරේත ලෝකේ ඉපදුනා. ඉපදුනාට පස්සේ මේ බැලුවා අතීතේ මෙයාගේ කල්පනා කරලා අතීතයක්. මෙයාගේ අතීත ජීවිත බැලුවා. ඥානෙකින් නෙමෙයි. සිහි කිරීමේ හැකියාවක් තිබුණා. තියෙනකොට දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මව් වෙලා ඉඳලා තියෙන පුතා වෙලා. ආත්ම භාව කාණකට කලින්. දැන් දුකටනේ පත් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මට මේ දුකින් මිදවා ගන්න පුළුවන් පුතුණුවන් වහන්සේ ළඟට ගියොත් කියලා මෙයා මොකද කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ බැහැ දකින්ට ඔන්න එනවා විහාරයට. ඒකත් කර්ම විපාකයක්. නෑ. දැන් කර්ම විපාකෙට ඉපදුනානේ. ඊට පස්සේ කල්පනා කරලා දැන් දුකටපත් වුණාට පස්සේ කෙනෙක් හොයන්නේ පිළිසරණක්නේ. දැන් පෙරේතයක්නේ. දැන් කන්න බොන්න නෑ, බඩගිනි පිපාසය ඇඳුමක් පැළඳුමක් මොකුත් නෑ. දැන් දුකටපත් වෙලානේ. දැන් සරණක් හොයන්න බෑ. දැන් සරණනේ. හැබැයි සැපයටපත් වුණාට පස්සේ සැප හොයනවා, එතනින් එහාට යනවා, මාර්ගඵල ලබන්න වීරිය කරනවා කියලා ලෝකෙ දෙයක් තියෙනවා. දුක් විඳිනකොට ලෝකයා සැප හොයනවා කියලා තියෙනවා.
සැපයටපත් වුණාට පස්සේ සැපයන් අග්‍ර නිවන හොයනවා කියලා එකක් තියෙනවා. නෑ. සැපයට මුලා වෙලා දම් පව කරනවා නේද? මුසපත් වෙලා. හැබැයි දුකටපත් වුණාට පස්සේ ලෝකයා මොකද කරන්නේ? සැප ඔයාගෙන කොහේ හරි යනවනේ. ධර්මතාවයේ අනුතරමේ ඒ න්‍යායයටවත් ගියා නම් ලෝකයා දුකටපත් වුණාට පස්සේ සැප හොයනවා. එතකොට සැපයටපත් වුණාට පස්සේ සැපයන්ගෙන් අග්‍ර වූ සැපේ නේද හොයන්න ඕනේ. සැප. එහෙම වෙන්නේ නැහනේ. නෑ. එහෙම වෙන්නේ නැහනේ. බලන්න මේ පැවැත්ම හැදිලා තියෙන විදියනේ. ඊට පස්සේ මේ පෙරේතිය බැලුවා බලනකොට මෙයාට තේරුණා ආත්ම භාව ගන්නකොට කලින් තමන්ගේ පුතණුවන් වහන්සේ පුතෙක් වෙලා ඉඳලා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගෙන් පිහිටක් පිළිසරණක් උපකාරයක් ලබා ගන්න ඕනේ දුකෙන් මිදෙන්න කියලා ඔන්න සාරිපුත්තයන් වහන්සේලා අර ඉන්න විහාරයට එනවා. එනකොට විහාරයේ අධිග්‍රහිත දෙවියෝ ඉන්නවානේ. රුක්ෂ දෙවියෝ භූමාටු. දෙවිවරු මොකද කරේ? මෙයාව වැළැක්කුවා. මෙයාව වැළැක්කුවා. ඉතින් එනවට. ඔව් දැන් පෙරේතයක් නෙන්නේ. දැන් ඇයි මහා බ්‍රහ්මයා පවා වැඳුම් පිදුම් කරන රහතන් වහන්සේලානේ දැන් ඉන්නේ. එතකොට ඒ අය ආරක්ෂා කරගෙන ඉන්නේ කවුද? අර දෙවිවරුනේ. සතරවන් දෙවියෝ. නෑ. ඒ දැන් මෙතන ගත්තොත් භූමාට රුක්ෂ දෙවිවරුනේ. හරි. සිල්ලතුංග ඉස්ස දේවතාවරු රැකගෙන ඉන්නවනේ. දැන් දරුවෝ බලාගෙන ඉන්නේ කවුද? අම්මා. අම්මා තාත්තනේ අන්නේ වගේ. දැන් ලෙඩ බලාගෙන ඉන්නේ කවුද? වෛද්‍යවරු හේදේදී යන්නේ. එතකොට ළමයි බලාගෙන ඉන්නේ කවුද? ගුරුවරුනේ. ආන්නේ වගේ සිල්ලතුං ගුණවතුන් බලාගෙන ඉන්නේ ඊට අනුරූපව දැන් පැවිද්දන්නේ මේ ආරක්ෂා කරන්න ගිහි පින්වතුන්නේ. දැන් හදිස්සියක් හරි වුණොත් ස්වාමීන් වහන්සේලා බලාගන්න ඉන්න ඔයාලා නේද? එතකොට ගිහිල් දැන් ඔයාලා ධර්මයේ ඇසෙලා භූමාටු හරි රුක්ෂ දෙවි කෙනෙක් හරි වෙනවා. එලා ඉන්නවා ආරන්නේ දැන් මෙතන ඉන්නවා. එතකොට අර කලින් කරපු දේ නොකරයිද? කරනවනේ. අර විදිහටම බලාගන්නේ නැද්ද? ඒ බලාගන්නේ අනුතරක් වෙයි කියලා නේද? ඒ විදිහටම ඉෂ්ට දේවතාවරු විදිහටයි භූමාට රුක්ෂ දෙවි ධර්මයේ හැසිරෙන පේන නොපෙනෙන ගිහි පැවිදි සියලු දෙනා ශ්‍රාවකයෝනේ. පුළුවන් කියන ශ්‍රාවකයෝනේ. ඒකේ ආරක්ෂාවක් තියෙනවා. ඒ විදිහට අර සාරිපුත්ත මහරහතන් වහන්සේලා ඉන්න විහාරයේ මේ ආරාමේ උන්වහන්සේලා ආරක්ෂා කරන රැක බලා හිටපු දෙවිවරු මොකද කරන්නේ? මේ අම්මව යන්න දෙන්නේ නැතුව පෙරේතිව වැළැක්කුවා. වැළැක්කුවාට පස්සේ මොකද වුනේ? මේ කියනවා අනේ මට යන්න දෙන්න. මගේ පුතුණුවන් වහන්සේලා මීට ආත්ම භාව කීපයකට කලින් සාරිපුත්තයන් වහන්සේ ඉඳලා තියෙනවා. මට උන්වහන්සේගෙන් උපකාරයක් අර බලාපොරොත්තු වෙමි යන්නේ. අන්න දෙවිවරුන්ගේ හිත වුණා. අම්මනේ. හොඳයි කියලා යන්න දුන්නා. නැත්තම් ඇතුළෙන්ද අවසර දෙනවද? දෙන්නේ ඊට පස්සේ ඒ විදිහට ඇතුල් වුණාට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙනකොට සක්මන් කරගෙන හිටියේ. සක්මන් කර ඉන්නකොට සක්මනේ කෙලවර මේ තමන් පෙනී හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටියට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ නැහැ මේ කවුද කින්ද මන්ද කියලා. අහනවා ඔබේ මේ ඇඟේ නූල් පොටක් නැහැ. ඒ ඉතින් දන් දුන්න කෙනාද? ජීව වස්ත්‍ර බලක්කපු කෙනානේ. ඒ වගේමයි හරීම විරූපී සිල් රැක්කද? ලස්සනේනේ දානිනු සීලෙනුනේ. දෙකම නැහැ. ඒ වගේම කෙට්ටුයි. නාරවල් පෑදිලා තියෙන ඇඟේ. උන් අර පිරිතිගේ ලක්ෂණ මේ කවුද මේ කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඉදිරියේ පෙනී හිටියනේ. පෙනී හිටියට පස්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ස්ත්‍රීගේ ස්වභාවය මේ එයාට කියන්නේ. එම්බා ස්ත්‍රීද ඔබේ ඇඟේ මේ නූල් පොටක් නෑ. ඇයි මනුස්ස ලෝකයේ ඇඳුම් අඳිනවන්නේ? ඒ වගේම හරීම විරූපී ඇති ලස්සන නෑ. කෙට්ටුයි. ඇයි දානමානෙන් හැදිච්ච ඇඟක්ද තියෙන්නේ? එහෙනම් දානමාන වලට දානමාන වැඩපිළිවෙල වළක්වපු කෙනෙක් නේ. නේද? වළක්වපු කෙනාට පුෂ්ටිමත් ශරීරයක් තියෙනවද? කෙට්ටුයි. නාරවල් පෑදිලා කෙට්ටු නම් මස් තියෙනවද?
මස් නැත්නම් මොනවද පේන්නේ? නෑ. ඇට නහර ටික විතරයි. ඒ වගේමයි ඉලෑට ඉලිප්පිලා තින්නේ. ඉලෑට කියන්නේ මොනවද? පපුවා සීලෑට. ඔව් ඒ කියන්නේ මස් මොකවත් නෑ. අපි අර කාලයක් සමහර රටවල් වල දුගී මේ කෑම නැතිවීම නිසානේ සෝමාලියා ඉතියෝපියා. දැක්කේ. ආන්න ඒ වගේ කෑම බිම නැතිවීම නිසා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. ඒ වගේමයි හරීම කෙට්ටු සිරුරක් තමයි ඔබට තියෙන්නේ. මේ කවුද මේ අහන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මෙතන ඉන්න ඔබ කවුද? අර විදිහේ ස්වභාවයෙන් යුතු ඇඟේ නූල් පොටක් නැති විරූපී කෙට්ටු නහර පෑදිලා ඉන්න ඉලෑට ඉලිප්පිලා තියෙන කෙට්ටු සිරුරක් තියෙන ඔබ කවුද මේ? දැන් මේ සක්මන කෙනේ සක්මන කොනේ හිටියනේ. ඔව් එතකොට නුවණැත්තන් විදිහට අපි තේරුම් ගන්න ඕන කාරණා දෙක. මේ ලෝකේ ඉන්නේ පාර්ශ්ව දෙකයිනේ. ඒ මොකද්ද? ස්ත්‍රී පුරුෂ. එතකොට මේකෙන් ආනුභාව සම්පන්න කර්මයෙන් බලවත් කෙනා කවුද? පුරුෂනේ, පිරිමියා. ඊට පස්සේ අඩු කෙනා කවුද? ස්ත්‍රීනේ, කාන්තාව. එහෙමනම් ගොඩාක් මේ ලෝකේ අනුකම්පා කරන්න ඕන කෙනා කවුද? පුරුෂයාද ස්ත්‍රියද? ස්ත්‍රිය. ඇයි ඒ? පිනෙන් අඩුයි, අකුසලයේ බලවත්. දේශනා ටික කොහොමද තියෙන්නේ? ආසාවන් මහ සාගරය වගේ දුර්වල නිසා. ඊට පස්සේ ද්වේෂේ වහා කිපෙන කළු නයිකට වගේ. ද්වේෂේ වහා. ඊට පස්සේ වචන දෙදිව් ඇති. දැන් කියන එක නෙමෙයි ඊළඟ කියන්නේ. ඊට පස්සේ ඊළඟ කතා කරන තව වෙන එකක්. නේ? ඊට පස්සේ දුප්පඤ්ඤෝ හෝතුමා දුෂ්පාඥයි නුවණ නෑ. එතකොට එහෙම කෙනෙක් තමයි ස්ත්‍රිය කියලා කියන්නේ බුදුරයන් වහන්සේ වදාළේ. එතකොට ඉබඳු කෙනා එහෙනම් දුර්වලකම් වලින් බහුල කෙනෙක් නෙවෙයිද? එතකොට නුවණැති කෙනා ඉබඳු අයට අනුකම්පා කළ යුතුද නැද්ද? ඔව්. හැබැයි ඉතින් කට වැඩි. ඒ මොකද දුර්වලකම වැඩි නිසා. සංසාරගෙන ආපු දේ තමයි යා විඳින්නේ. ඔව්. කර්මාරූපව ආවේ දුර්වලකම් අඩු නිසානේ. නේද? දුර්වලකම් අඩුයි. උපතත් බොහොම අඩුපාඩු සහිත උපතක්. එතකොට නුවණැති කෙනා ගොඩාක් අනුකම්පා කරන්න ඕන. ඒක කර්මාරූප උපතත් එක්ක ආව එක. තේන්නනේ? ඒ නිසා මේ ලෝකේ ගොඩාක් අනුකම්පා කරන්න ඕන කෙනෙක් තමයි ස්ත්‍රිය. දුර්වලකම් වැඩි. නුවණ තියෙන කෙනා දැන් ඒක මේ වගේ දැන් දෙමව්පියෝ පුංචි දරුවන්ට අනුකම්පා කරන්නේ නැද්ද? ඒ මොකද නොතේරෙන නිසා. අනිත් වගේ ස්ත්‍රීන්ට අනුකම්පා කරන්න ඕනේ. ඒකට මේ ජාති කුල මලාගම් ભેද නෑ. ඒ වගේමයි අන්ධ විකල මොංගල්. අයිට ගොඩාක් මොන දේ කරත් අනුකම්පා කරන්නේ නැද්ද? අනිත් වගේ. එල්ලුම් ගහට නියම වෙලා ඉන්නවා කෙනෙක් තමන්ගෙන් සිදුවෙච්ච වැරදකට. එයා මොනවා කිව්වත් කරත් කවුරුවත් කිපෙනවද? ඒ මොකද? එයා කොයි වෙලාවෙ හරි මැරෙන්න ඉන්න කෙනෙක් කියලා එහෙම එකක් තියෙනව නේද ලෝකේ? අන්න ඒ වගේ ලෝකේ නුවණැත්තෝ කවුරුත් ස්ත්‍රීන්ට අනුකම්පා කළ යුතුමයි. ඒ තරම්ම අහිංසක අසරණ අය. හැබැයි සමහරක් කියන ස්වාමීනි එහෙම කරන්න පුළුවන් මේ කටනේ. ඔව් කටේ ඇයි කටෙන් තමයි ඔක්කොම කරන්නේ. කටෙන් තමයි ඔක්කොම දැන් ඒකනේ අර සංකීච ජාතකයේදී තාපන නිරේ ඉපදුනට පස්සේ යම පිරිස යමපල්ලෝ ගිනිගත් යකඩ කොකු දාලා කට පළල් කරනවා. පළල් කරලා දිව එළියට අදිනවා. දිව එළියට ඇදලා ස්වාමිවත් නොපුරපු ස්ත්‍රිය යකඩ ගිනිගත් යකඩ පටි වලින් ඔතනවා. එතකොට මේ දිවට පණුව ගහලා තියෙන්නේ. එතකොට වද දෙන්නේ මොකේද? දිවට. දිවට වද දෙන්නේ. ශරීරේ ගිනි අරගෙන තියෙන්නේ. එතකොට කට පළල් කරලා යකඩ ගිනිගත් කොකු වලින් ඔව් දිව ගිනිගත් කොකු වලින් එළියට අදිනවා. බඹයක් විතර ඇදලා එතකොට මේ දිවට පණුව ගහලා තියෙන්නේ. ඒ දිව ගිනිගත් යකඩ පටි වලින් ඔතනවා. දුක් ඒ විදිහ තමයි දුක් දෙන්නේ. ඒ මොකද දිවත් එක්ක යමපල්ලෝන්ගේ තියෙන ගැටලුව ප්‍රශ්නේ. ඒ මොකද? ඒ මොකද කාන්තාව වචන පාවිච්චි කළා තමයි ඔක්කොම කටින් ජය ගන්න. කටින් ගහන්නේ, කටින් බහින්නේ. ඔව් එතකොට වචන කතා කරන්න දිව තිබ්බොත් නේ. ඒ මුල් කරගෙන පව් කරගන්නේ.
එතකොට විඳවන්න තියෙන්නේ කොතෙන්ද? මුළු ශරීරෙම ගිනි අරගෙන තියෙන යමපල්. ඇයි කටෙන් දෙවෙන්නේ කතා කරන්නේ? ඒ කර්මාරූපෝනේ. කර්මාරූපෝනේ. වැරදි දේ අකුසල්නේ ඔක්කොම කරන බොරු කේලාම් හිස් වචන පරස වචන ඔක්කොම යනවනේ. නේද? ඊට පස්සේ ඊට පස්සේ මේ ඒ මොකද හේතුව? ඔව් ඒ හේතුව මොකද? කාන්තාවන් බොහෝ දෙනෙක් දන්නවා, නුවණැත්තෝ දන්නවා එයා බලය පාවිච්චි කරන්නේ ඇඟේ මුල් කරගෙන, වචන මුල් කරගෙන. එතකොට හැම පැත්තෙම නුවණැත්ත අනුකම්පා කළ යුතු කෙනෙක්. එතකොට මේ අම්මා මේ පෙරේතිව කතා බහ කරනෝන සාරිපුත්ත මහ රහතන් වහන්සේත් එක්ක කියනවා පුතුණුවන් වහන්සේ මං මීට කලින් ආත්ම භාවවල ඔබ වහන්සේගේ බෙදූ අම්මා වෙලා ඉඳලා තියෙනවා. මීට කලින් ආත්ම භාවවල මං ඔබ වහන්සේගේ බෙදූ අම්මා වෙලා ඉඳලා තියෙනවා. එතකොට බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් බිහි කරන් දෙය අම්මට කොයිතරම් පිනක් තිබිලා තියෙනවද? පුතා ඉලක්කයට ඇවිල්ලා අම්මට මොකද වෙලා තියෙන්නේ? වරද්දගෙනනේ. ඒක නේද මේ කියන්නේ? පුතා ඉලක්කයට ඇවිල්ලා අම්මා කලිනුත් වරද්දගෙන දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම සිද්ධේ නෙමේ. බුද්ධ කාලෙත් ඉපදුනා. රහතන් වහන්සේලා දානි දුන්නේ මාර්ගඵලලාභී. එතනත් වරද්ද ගත්තනේ. කල්යාණ මිත්‍රතුර ඊට පස්සේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයේ ඊට පස්සේ රහතන් වහන්සේලා දකින්න අහන්න ඇසුරු කරන්න දානමාන දෙන්න ඔය එක්කොටම පරිසරය ලැබිලා නේද වරද්දාගත්තේ. පින්ෙන් උපන් සියල්ල ලැබිලා හැබැයි ප්‍රයෝජනයක් ගත්තේ නෑ කෙලස්. එතකොට පුතා වෙලා මේ එහෙම ඒ යුගයේම ඉඳලා තිනවද? මීට කලින් ආත්ම භාවවලනේ. කලින් ආත්ම භාවවල මේ ජීවිතයේ අර බ්‍රාහ්මණයාගේ බිරිඳනේ. අර සාරිපුත්ත අනුරුද්ධ නන්ද මහා කප්පින මේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න ඒ සීමාවේ ඒ මහා දානපතියනේ. ඒ දානපතියගේ බිරිඳ වෙලා හිටියේ. නැත්තම් දාන දුන්න නිසානේ දානපතියෙක් වෙන්නේ. ඊට පස්සේ මේ පෙරේති කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේගේ මීට කලින් ආත්ම භාවවල වැදූ අම්මා වෙලා ඉඳලා තියෙනවා. එහෙව් මම මේ පෙරේත ලෝකේ දැන් ඉපදුනා කියනවා. කලින් පින් කරලා සුගතියට ආවා. සුගතියේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයසුරු බණ අහන්න රහතන් වහන්සේලාට මාර්ගඵල ලබන්න දානමාන දෙන්න තමන්ගේ ස්වාමියාම තිරුවන් කිරේ පැහැදිලා ශාසනයේ උපස්ථායකයෙක් විදිහට ඉන්න කෙනෙකුගේ බිරිඳක් වෙන්න. හැබැයි ඒ ඔක්කොමත් ලැබිලා පිනෙන් ලැබෙන්න ඕනම දේ සියල්ල ලැබුණා. කිලිස් වලට යට වෙලා අන්තිම මොකද වරද්දා ගත්තා. ඒකට පිනෙන් කිරෙන්න ඕනේ ඔක්කොම කරලා නේද? නෝනින් කරගන්න ඕනේ දේ නේද කරගත්තේ නැත්තේ. අර මහා වෙළඳ ජෝඩුව වගේ. රහත් වෙන්න පින තිබ්බා. සිටුවරයට බිරිඳට අනාගාමී වෙන්න පින තිබ්බා. කෙලිස් වලට යට වුණා. කෙලිස් කියන්නේ ජීවිතේ කෙලිස් ආදමන දේවල් තමයි ආසාව, රාගය, ද්වේෂය, මෝහය. ජීවිතේ කෙලිස් ආදමන කෙලිස්. ඒවට යටවි වාසය කළා. රහත් වෙන්න පින තිබුණා නම් ඇයි එතකොට දැන් එතන පිනක් තිබිලා වලට අතෙන්ද ඒක තමයි කෙලිස් බලවත්. ඒ තරම් බලවත්. නැත්තම් දැන් හිතලා බලන්න රහත් වෙන්න පින තියන අය. දැන් අපි උදාහරණයක් ගමු. සාමාන්‍ය දන්න කෙනෙක්නේ. ওই වෙළඳ ජෝඩුව. සාමාන්‍ය සෝවාන් දැන් එතන එතුමාට කෙලින්ම රහත් වෙන්න පින තිබ්බනේ. ප්‍රයෝජනයක් ගත්තේ නෑනේ. නේද? කෙලිස් ඒක තමන්නේ පිනෙන් කරන්න ඕන දේ අවස්ථාව හදලා දුන්නා. තේරෙනව නේද? ඉතිරි හැරේ නුවණ පාවිච්චි කරන තමන් දක්ෂ වෙන්න ඕනේ. දැන් බිම්බිසාර රජතුමාගේ පුතා කවුද? අජාසත්ත. සෝවාන් වෙන්න පින තිබුණානේ. නේද? රජකමට ආසා වෙලා තාත්තා මරුවන්නේ. එතකොට පින තිබ්බා. හැබැයි නුවණ පාවිච්චි නොකිරීම නිසා පෞරස් වෙලා ආනන්තරී පාප කර්ම කරගෙන සතර පායි නිරේ ගියානේ. එතකොට පිනින් කෙනෙන් ඕන දේ කළා. හැබැයි නුවණින් කරගන්න ඕන දේ කරේ ගත්තේ නැහැ. ඒකනේ තියෙන්නේ. හරි හරි. නුවණින් ඒ ටික නුවණ පාවිච්චි කරනවා සෝවාන් අනිවාර්යයෙන්ම. හරි. අර අසත්පුරුෂ ඇසුරින් මිදෙනවනේ. මිදිනවා. ඊට පස්සේ මේ පෙරේති කියනවා ස්වාමීනි මං
පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නේ කියන. මහා මේ මගේ ගින්දර දැන් මට තියෙන විශාල බඩගින්දරක් කියනවා. බඩේ ගින්දරක් තියෙන මට බඩගින්න ඉන්න බෑ කියනවා. ඒ ගින්නෙන් මං පෙළෙනවා කියනවා. හරියට කායික මානසික පීඩා විඳිනවා. ස්වාමීනි මේ මට කන්න තියෙන්නේ ඔන්න මනුස්ස ලෝකේ දැන් බලන් අර සිටු මේ බ්‍රාහ්මණයයි ඒක කාලා බීලා හිටියේ මොනවද? ප්‍රනීත භෝජන කාලා හිටියේ. ප්‍රනීත බීමනේ උද වස්ත්‍ර රන් සලු කසී සලු රන් රිදී මුතුමැණික් පළඳගෙන හිටියා. නේද? හොඳ යාන වාහන කසී සලු තමයි ඇන්දේ. දැන් ඔන්න කන බොන දේවල් කියනවා. ඔන්න බලන්න මනුස්ස ලෝකයේ මේ වෙනකොට මේ හොඳට කාලා බීලා ගෙවල් දොරවල් ප්‍රාඩෝ ඉන්ටර්කූලර් හයිබ්‍රිඩ් V8 ටයිල් පොළවේ අඩියවත් තියන්නේ නැතුව සාමාන්‍ය පොළවේ යන එන කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්ම ශ්‍රවණය ගැන නුවණින් කල්පනා කරලා තිරුවන් කෙරෙහි පැහැදීම දාන සීල භාවනාදී පින්කම් කරගත්තේ නැත්නම් නැති සියලු දෙනාටම නිරේ ගියොත් කන්න බොන්න තියෙන අර දේවල් නෙමෙයි. ෆ්‍රයිඩ් රයිස් බටර් චීස් ඒවා නෙමෙයි මොනවද? ලෝදිය, ගිනිගුලි, අසූචි, උණුවලු, ලුණු වතුර නේද? මේවා. තිරිසන් ලෝකෙ ගිහිල්ලා කන්න තියෙන්නේ එකිනිකා මරාගෙන තනකොළ අසූචි මල මුත්‍රා නේද? පෙරේත ලෝකෙ මෙන්න කන්න තියෙන දේවල්. ස්වාමීනි මේ ලෝකෙ කන්න තියෙන දේවල් තමයි කියනවා. කෙනෙක් බැහැර කරපු කාර්ලා විසි කරන කෙල. ඔන්න කෑම. මනුස්ස ලෝකෙ බත් මාළු කාලා හිටපු අය දැන් කන්නේ මොනවද? කෙල. කෙල සොටු සෙම තමයි කියනවා දැන් කන්නේ. ඊළඟට පිලිස්සෙන මල සිරුරු වලින් උතුරන උරුණු තෙල්. පව් කරලා දුගතිය ඉපදුනාට පස්සේ පවෙන් උපදින්නේ දුගඳනේ. දැන් අර දුගඳ ජීවිතයක් ලැබිච්ච කෙනා හොයාගෙන යන්නේ මොනවද? සුවඳවත් දේවල්ද? දුගඳ හමන දේවල්. ඒ වගේමයි දරුවන් වදද්දී කාන්තාවන්ගේ ශරීරයෙන් ගලන ලේ තමයි කියන අපේ ආහාරය. මේ මනුස්ස ලෝකේ කාලා බීලා හිටපු අය. දිව්‍ය ලෝකේ හොඳට සුජා භෝජනේ කාලා බීලා හිටපු අය. ඒ වගේමයි ස්වාමීනි පෙරේත ලෝකේ අපිට කන්න තියෙන්නේ තුවාල වලින් වැగిරෙන ලේ සැරව. ඒ වගේමයි නාසා හිස ආදී කැපුණාම ගලන ලේ. ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගල්ල වෙනත් අසූචි තමයි මං අනුභව කරන්නේ. බඩගින්දර එහෙම කරන්නේ ස්වාමීනි ඉවස ගන්න බැරි හින්දා. ඒක සාමාන්‍යයෙන් අර ඉතියෝපියාවේ සාගතේ වෙලාවෙත් දැක්කනේ. දැන් වර්තමානයේ තොර දර්ශන වල තියෙන්නේ නේ. තමන්ගේම අසූචි ඒ බඩගින්දර ඉවස ගන්න බැරි නිසායි. ඒ වගේමයි ස්වාමීනි අපි කන දේවල් තමයි කියන සත්තුන්ගේත් මිනිසුන්ගේත් ලේ සැරව තමයි අනුභව කරන්නේ. ලේ සැරව තමයි අනුභව කරන්නේ. ස්වාමීනි මට පිහිටක් නැහැ, ඉන්න තැනක් නැහැ. මං අමුසෝනම තමයි ඇඳ පිහිට කරගෙන ඉන්නේ. කොහෙද එතකොට ඉන්නේ? මේ තට්ටු ගෙවල් වල සමහර හිටපු අය. කාමීට වසඟ වෙලා කල්යාණ මිත්‍ර ඇසුරට යන්නේ නැතුව ධර්ම ශ්‍රවණේ නුවණින් විමසලා කටයුතු කරන්නේ නැතුව කාමය ආසා කරන රූප ශබ්ද ගන්ධ රස පහසම ගිහිල්ලා පින්නට ප්‍රමාද වෙලා කුසලයට ප්‍රමාද වෙලා සත්පුරුෂ ඇසුරට ප්‍රමාද වෙලා කල්යාණ මිත්‍ර ඇසුරට ප්‍රමාද වෙලා පව් කෙරිලා ඕන්න දැන් කන බොන දේවල් නේ. ඒ පිරිස බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස් පියසෙන් යන පිරිස කොහොමද? මහ පොළොව වගේ. වැදගත් වෙන්නේ අපි කවුද කොහෙද ඉන්නේ කියන එක. මේ දැන් හොඳට කාලා බීලා හිටපු අය නේද මේ? දැන් මනුස්ස ලෝකේ මේ අර බ්‍රාහ්මණයාගේ මහා දාන දුන්න බිරිඳ නෙමේ. එයා මනුස්ස ලෝකේ කවදාකවත් මේ කෙල සොටු සෙම් පිලිස්සෙන මල සිරුරු වලින් වැගෙන උරුණු තෙල් දරුවන් වදද්දි ගලන ලේ ඒ වගේමයි තුවාල වලින් වැගෙන ලේ සැරව නාසයි සාදී කැපුණාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීර වලින් වෙනත් ගලන වෙනත් අසුචි. එයා මනුස්ස ලෝකේ ඉන්නකොට කෑවද? පිළිකුල් කරානේ. අනුතරමේ දකින්නවත් ලැබුණාද? ඒ වුණාට තමන්ගෙන් වෙච්ච අකුසලයෙන් ඊළඟ උපතේ එයා අර තමන් පිළිකුල් කරපු දේවල් අනුභව කරන උපතක් කරා යවන මට්ටමට ඒ කර්මය නිර්මාණය කළේ නැද්ද මෙයා? ගෙන ගියේ නැද්ද? අරන් ගියේ නැද්ද? ඔන්න බලන්න කාම විපාකෝ අචින්තයෝ. පාප කර්ම විපාකයක් පාපි දෙයක්. එතකොට මේ පිරිස බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවත් වෙලා මැරුණාට පස්සේ මහ පොළොව වගේ.
දැන් වැදගත් වෙන්නේ එහෙමනම් අපි හිතලා බලන්න අපේ අම්මලා තාත්තලා කිරියම්මලා කිරියත්තලා උන්දලා මැරිලා නම් ඒ කිරියම්මලාගේ කිරියම්මලා කිරියත්තලා උන්දලා කොහේ යන්නේ නැද්ද? පින අඩුවෙනි අඩුවෙනි අපරාධයක් කරගත්තේ මනුස්ස ලෝකේ සුගතියේ පහළම තලයට ඇවිල්ලා එයාලට ධර්මය අහන්න ලැබුණේ නෑ. ඒකෙදි අසරණ බවක් තියෙන හැබැයි කරගත්තේ නැති නිසා කරන්න දෙයක් නෑ. මොකද පුරුදු කරන්න අවස්ථාවක් ලැබුණේ අහන්න ලැබුණේ නෑ ධර්මය. ඒ වුණාට කරන්න දෙයක් මට පින තියෙන්නේ නැති නමුත් මේ වගේ යුගයක් බිහි වුණේ. මොකද ඒකට උමනා කරන පින තිබිලා පින විපාකේ කාම විපාක වචින්තුනේ. එනවනේ මේ විදිහට නේද? දැන් පින ලැබිලත් මේ වෙනකොට මේ කොරෝනා වසංගතේ දැන් අවුරුදු 2යි. දෙක. පිරිස බොහෝ දානමාන දුන්නා. සීල ව්‍යාපාර තිබ්බා. බණ භාවනා කළා. දැන් ඒව එකක්වත් තියෙනවද? පින්කම් කළා. දැන් තියෙනවද? බහුතරයකට තියෙනවද? දැන් ඕගොල්ලෝ මේ ආරන්නේ මේ 4 දිනයි මායි 5 දිනයි. එතකොට මේ ගම ගත්තොත් 5 දිනයි දින්නේ. ඈ මේ පළාත ගත්තොත් 5 දිනයි දින්නේ. අපි අවුරුදු දෙකේම කරගෙන යන තවත් නැවතුනේ. ඔව් ඒ මොකද තමන්ගේ නුවණ පාවිච්චි කරලා කල්යාණ මිත්‍ර ඇසුරේ අර අකුසල් මොනවද කියලා දන්න නිසානේ. ඊගෙන නුවණ තියෙන නිසානේ. ආදීනව මේවා කළොත් මෙලොවපාර දුකයි කියලා තියෙන නුවණ නිසානේ. එතකොට පින් මේවා කළොත් මෙලොවපාර සැපයි කියලා තියෙන නුවණ නිසා නේද පවෙන් බැහැර වෙලා. පාපී ඇසුරෙන් බැහැර වෙලා. පව් රැස් වෙන වැඩපිළිවෙන් බැහැර වෙලා. පින් රැස් වෙන කුසල් වැඩෙන ප්‍රතිපදාව ඇසුරට ආවේ ඒ නුවණ නිසානේ. ඒ පිරිස බුදුරයන් වහන්සේ වදාළ නියපුත්‍ර ගත්ත පාච්චිට වගේ. දැන් ගමක් ගන්න දැන් ඔයාලා හිට අද සිල් සමාදන් වෙලා ඉන්නේ. තමන්ගේ වයසේ බලන්න කවුද සිල් ගන්න කියලා. ගම බලන්න දැන් කී දෙනෙක් කාලා බීලා සාවනේද මැරෙනවද කියලා. හැබැයි කර්මයේ ගෙවාගෙන යනවා. කොහොම හරි ඇදගෙන යනවා. ඇදගෙන යනවා. ඉතින් ඒ නිසා සංසාර කියන්නේ එහෙම එකක්. කර්මඵල සුගති දුගති පින්පව් තේරුම් ගත්ත කෙනාමයි සංවර වෙන්නේ. ඉන් එහාට ලෝකේ සංවර වෙන්න කෙනෙක් නෑ. මේකේ නිදහසී මේ කාන්ත සැපයයි කියලා තේරුම් ගත්ත කෙනා තමයි නිවන් මඟ වඩන්නේ. ඊට පස්සේ මේ කාරණේ කාටද දැන් මේ පෙරේත කිව්වේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහි කල උපතිස්ස යන් වහන්සේනේ. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ කෝලිතනේ. උපතිස්ස කෝලිත. උපතිස්සයන් වහන්සේගේට නම වැටුණා අම්මගේ නමින්. සාරි බැමිණියගේ පුතානේ. සාරිපුත්ත. සාරිපුත්ත. ඊට පස්සේ මේ ජීවිතේ නෑ ආරයාගේ අම්මා වෙලා හිටියේ. කවුද මේ පෙරේතෙකද? ඔව්. එහෙම නේ ආත්ම භාව කීපයකට කලින් කියලා මේකේ තියෙන. මීට කලින් ආත්ම භාවවල කියලා මේකේ තියෙන. ඔව්. එතකොට ඊට පස්සේ කාරුණික උපතිස්සයන් වහන්සේ. කාරුණික වූ කියන්නේ හරි තැන්පත් කරුණාවන්ත. අර අම්මා විඳින දුකට දුකින් මුදවා ගන්නට තියෙන කැමැත්ත. අන කාරුණික බව. ඒකේ කරුණාව කියන්නේ. තව කෙනෙක් දුක් විඳිනවට කැමති නෑ. ඒ දුකින් මුදවා ගන්නට තියෙන හිතේ අදහසක් ඇති වෙනවානේ. අන්න ඒකට තමයි කරුණාව කියන්නේ. කාරුණික වූ අර මෑණියන් නිදා මේ දුකින් මුදවා ගන්න ඕන කියලා අන්න හිතක් පහළ. කාරුණික වූ නම කවුද? උපතිස්සයන් වහන්සේ. ඔව් කාරුණික උපතිස්සයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන්ව සිටි තැනැත්තියගේ වචනෙට සවන් දුන්නා. අර පෙරේතියගේ වචනෙට සවන් දුන්නා. සවන් දීලා මහා මුග්ගල්ලාන අනුරුද්ධ කප්පින තෙරුන් වහන්සේලාට කතා බස් කළා. තමන් එක්ක ඉන්න සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට කතා කළා. එතන ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, කප්පින මහරහතන් වහන්සේ. ඔව්. ඊට පස්සේ එකතු යමත් කතා බස් කරලා හතරස් කුටියක් හැදුවා පොඩිවට සංඝයාගේ පහසුවෙන්. ඔව් පිරිස එකතු වෙලා කුටියක් හැදුවා. හදලා ඒ කුටිය සිව් දිසාවේ වඩින සංඝ රත්නයට පූජා කළා. කවුද දැන් මේකට මුල් වෙන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට දැන් මේ උපෝසතය දැන් උපසම්පදා සේවාමනාසෙලාගේ සීලය මොකද්ද? 227. උපසම්පදා ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය. දැන් මේ සෝවාන් කෙනෙක්ද? නෑ. සකදාගාමි කෙනෙක්ද? අනාගාමි කෙනෙක්ද? නෑ. කතං කරණියන් කරලා ඉවර බඹසර නිකලස් දුකි නිදාසෙජ මුනිවරු. දැන් මේ කවුද මේ කුටි හදන්නේ? මුනිවරු 4 දෙනෙක්. රහතන් වහන්සේලා මහා බ්‍රහ්මයා පවා වැදුම් පිදුම් කරන සාරි බුදුරජාන් වහන්සේගේ ලය උපන් දරුවෝ.
නේද? හොඳම 4 දිනේ. ඔව්. එතකොට බුදු සසුනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒකාලෝක කරන ප්‍රබලම අගසවුම 4 දිනේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 4 දෙනෙක්. කලින් දැන් ලී හොයන්න යනවා අරවා කරනවා මේවා කරනවා නේ. උඩ හැදුවා. එතකොට මේ කතාවක් තියෙන්නේ උපෝසතේ සමාන් වෙදී උපාසක මහත්තුරුන්ට පොය දාස මුකුත් කරන්න හොඳ නැහැ කියලා. ඒක තමයි මේ අහන්න ලැස්තිනේ. එහෙම කතාවක් තියෙනවනේ. එහෙම නේද? සුදු වැඳගෙන ලස්සනට අත් දෙක වැඳගෙන පිටිපස්සට දාගෙන අර සුදු පලාව උඩ හරහට දාගෙන උතුරුසලු ඔව් හාමුලා වගේ ඉන්නවා. කිසි දෙයක් කරන්නේ. සාමණේර ස්වාමීන් වහන්සේලා වැඩ. වත. උපසම්පදා ස්වාමීන් වහන්සේලා නේද? වත්. හැබැයි උපාසක මහතුරු කියනවා අපි සීල සමාදන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ 8 සීල්. 8 සිල්. සමාදන් වෙලා ඉන්නේ නිසා අපිට මොකක් කරන්න හොඳ? නෑ. ඒක හරිද? වැරදි. එතකොට අපි තමයි සමහර විට සාමණේර උපසම්පදා ස්වාමීන් වහන්සේලා තමයි ඒ ඇයට උපස්ථාන කරන්න වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. අනේ එහෙමයි නම් මුණ නොගැසේවා. ඔය තාත්තට ඉඳ ගන්න ඉඩ දෙන්න. ඔය මුළු ඉඩම අරගෙන වාඩි වෙලා. ඊට පස්සේ එහෙනම් ඒ වැරද්දත් දැන් හදා ගන්න ඕනේ. කලින් ඒ අදහස තමයි හිටි කට්ටිය. ඔව් නෑ එහෙම තියෙනවා තාමත් තියෙනවා. කියන්නේ මේ දෙමේ හැමතැනකම තියෙනවා. ඔව්නේ. ඒක වැරදි කියලා තේරෙනවනේ. අපේ එතකොට පොඩි පොඩි දේවල් තමයි ලොකුවට ඉස්සලා පේන්නේ. පැහැදිලිව. මොකද මුල එතනනේ. මුල එතන ඒක තමයි. මුල නිරූල් කර ගන්න ඕනේ. දැන් මොකද සීල් සමාදන් වෙන්න. වැරදුනා නම් වැරදුනොත් එතනම. ඔව් හැදෙන්න උනත් එතනමයි. එතනම. ඔව් දැන් මං අද අයියට කිව්වා ආරන්නේ එනකොට පිරිසුදුයි පිළිවෙලයි හැමතැනක්ම. කට්ටියට කියන්න යනකොට ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා. ඒ මොකද එහෙම කියන්නේ? තමන් පරිහරණය කරන දේවල් ඒ විදිහටම පිරිසුදු පිළිවෙල ඒකනේ පිරිසුදුකමේ අග්‍ර ශ්‍රාවකයන්ගේනේ. ඒ අයින් වෙලා ඒක වෙන්න ඕනේ. ඔව් පිළිවෙලනේ. මොකද හැම දෙයක්ම පිළිවෙලනේ ගත්තේ. දේ හැම දෙයක්ම ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒක තමයි පිළිවෙල. එතන ඇදිච්චා මේ ලෝකෙටත් හොඳයි පරලෝක ජීවිතයටත් හොඳයි. ඒකනේ බුදුරජාන් වහන්සේ වදාළේ පිළිවෙලටනේ හැම දෙයක්ම තියෙන්නේ. එතකොට පිළිවෙලත් එක්ක තමයි ජීවිතේ පිරිසුදු බව තියෙන්නේ. නේ? ඒක සීලේ ඇඳුමේ ඉඳන් ඔව් දැන් සීල් සමාදන් කරන්න කලින් දැන් කාලා ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඇඳුම් ගැන කිව්වා. එතකොට අපි සමාදන් වුණාද සුදු ඇඳුම් විතරයි අඳින්නේ පාට ඇඳුම් අඳින්නේ නැහැ කියලා සිල්පදයක්? එහෙම දෙයක් නෑ. අට්ඨාංග උපසතේට තියෙනවද? නෑ. එහෙනම් මොකද්ද කිව්වේ මේ ඇඳුම් ගැන? ඇඳුම් එදා හිටපු තත්ත්වය තමයි දැන් ඒක ඔව්. මත ඒ කියන්නේ සුදු ඇඳුම් අඳින්න ඕන අටසිල්? වෙන්නේ කියලා. හරි. එහෙමනම් මෙහෙම තියෙනවා. එහෙමනම් සුදු ඇඳුම් ඇඳලා පස්සේ සිල් සමාදන් වෙනවනේ. වුණාට පස්සේ එක සිල්පදයක්වත් කැඩෙන්න බෑ. ඒ ගැන වගක්ද? නෑ. අවධානයක්ද? නෑ. නෑ. සමාදන් වෙන්න අනිවාර්යෙන් සුදු සරමයි කමිසේ උරපලාවයි සාය හැට්ටේ ඕනේ. ඕනේ. හැබැයි සමාදන් වුණාට පස්සේ ඒවා කැඩෙනවද රැකිනවද කියලා වගේ වග සුළු පිරිසක් හැර බහුතරයකින් නෑ. එතකොට ඒක හරිද? එතකොට හැමතැනම අඩු වෙලා තියෙන නුවණනේ. ඇඳුම අපි පොය නිසා සුදු ඇඳුම හොඳයි. නේද? සුදු දෙයක් නේ උපෝසතේ ගැලපෙනවා. ඔය එකත් තමයි අර කෙනෙකුට දැනගන්න එපා අපි සමාදම් වෙලා ඉන්නවා ඒක කියලා. නම් දැනගන්න ඕනේ නෑ තුවා. ඕනේ දැන් සුදු ඇඳගෙන ඉන්නේ ඒ අර කෙනෙක් ඇවිල්ලා නැත්නම් අපිට එයා එක්ක අර එයාලා දන්නේ නැහැනේ අපි සමාදම් දැන් වෙලා බුදුරජාණන් වහන්සේ වදාලා රහුගතස්ස පටිසල්ලා රහසිගතව තමයි මේ ගුණධර්ම සියල්ල. ඒ කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තියෙන ගුණධර්මයක් කාටවත් කියන්න එපා. සංගවාගෙන වාසය කරන්න. ඒ තුල තමයි සීල ගුණධර්ම පිහිටන. වැඩිලා යන්න ඉඩකඩ තියෙන්නේ. මොකද වටිනා දේවල් වලට අභියෝග නැද්ද? අනතුරු නැද්ද? වටිනා අයට අනතුරු අභියෝග නැද්ද? නේ? දැන් කවුද අපේ මිටි ස්වාමීන් වහන්සේ රහත් වෙලා හිටියේ? ලකුණ්ඩක බද්දේ මහ රහතන් වහන්සේ රහත් වෙලා ස්වාමීන් වහන්සේලා ටොකු අයිනෝ මම රහත් කිව්වද? නෑනේ. එක ගෙදර හිටියා. අනාථ පින්ඩික සිටුතුමා සෝවන් වෙලා බිරින්දෑවරු දෙන්නෙක් ඉඳලා තියෙන වගේ පේනවා සෝවන් වෙලා ඊළඟට දුවලා 3 දෙනෙක් හිටියා මහා සුභද්‍රා සුමනා චෝල සුභද්‍රාවන් දෙන්න සෝවන් මැද්දේ හිටපු සුමනා සකදාගාමි පුතා කාල සෝවන් හැබැයි කවුරුවත් දන්නවද ඒකට කවුරුත් කියන්න ගිහිල්ලාද ඒ කියන්නේ සංඝවාගෙන ඉඳලානේ අන්න ශ්‍රාවකත්වයේ එතකොට ඵලයේ සංගවාගෙන ඉන්නවා නම් ඵලයේ ඇති කරගන්න උවමනා කරන බාහිර ක්‍රියාකාරකම් ලෝකෙ ප්‍රකට කරන්න එනවද? කායික ක්‍රියා හැමතිස්සෙම තමන් අප්‍රකට කෙනෙක් විදිහට තමයි ගුණධර්ම ඉදිරියේ ඉන්නේ. ඒක නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළේ අං කැඩිච්ච ගුණෙක් වගේ. මාන්නේ නැහැ. නේද? ඔව් ඊළඟට
ඔය හතරමං හන්දි වල හීලා ගොන් ඉන්නවනේ. ගොනෙක් වගේ ඒ වගේ ඉන්න කියනවා. ඊට පස්සේ රොඩි කුල්ලෙක් වගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉන්න විදිය පේනවා නේද? රොඩි කුල්ලෙක් වගේ ඒ තරම පහත් සාමාන්‍ය රොඩි කොල්ලා ඇඳුම් දෙකක් අරගෙන තැනකින් තැනගෙන යන්නේ බොහොම යටහත් පහත් සිතින් නේද? හැම තැනටම බයෙන් යන්නේ. එහෙම නේද? යටහත් පහත් සිතින් නේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ වගේ කියනවා. ඒ කියන්නේ රොඩි කොල්ලෙක් කියලාද? නෑ. අං උස්සන්නේ ලොම් පුප්ප ගන්න නෑ. සියල්ල ඉදිරියේ සිහිනුවණින් ධර්මය විනය තුල සිහිය පිහිටවාගෙන කුසලයේ තුලම ඉන්නවා. අකුසලයකට යන්න ඉඩ දෙන්නේ නෑ. ලෝකේ මොන දේවල් ස්පර්ශ වුණත් රාගේ හට ගන්න දෙන්නේ නෑ. ආයතන හයට දේශය හට ගන්න අරමුණ ඇතුණාට දේශය හට ගන්න එන්නේ නෑ. වෙන්නේ නෑ. මේ සම්මුත විග්‍රහය තියෙන්නේ. මොහොය හට ගන්න දේවල් හටගත්තට මොහය වැඩෙන්න දෙන්නේ නෑ. රහතන් වහන්සේලා එහෙම හට ගන්න නෑ. නමුත් එතන ඒක තමයි ඒ කියන්නේ. ඒක තමයි දැන් මේක හැදෙන්නේ. ඔව් ඒක තමයි ඒ කියන්නේ. ඔව් රොඩුයි කුලියෙක් අර ගමකින් ගමට යටහත් පහත් සිතින් වගේ. ඒ කියන්නේ අකුසලයට වැඩෙන්න ඉඩ දෙන්නේ නෑ. කුසලයේ තුල සිහියපට ගන්නවා කියන එකයි කියන්නේ. නේද? එතනම සීයම පිටවල. ඔව් රහතන් වහන්සේට සිහිය පිළිදලා සම්පූර්ණයි. සම්පූර්ණයි. කරන්න දෙන්නේ. ඔව් ඒක සම්පූර්ණුනේ අනාගාමි බව දියුණු වෙලා. අනාගාමි බවට උපකාර වුණේ සකදාගාමි තුල සිහිය වැඩෙන්න උපකාර කිරීම නිසා. සකදාගාමි වුණේ සෝවන් වීම නිසා. සෝවන් වුණේ ධම්මානුසාරයෙන් සිහිය වැඩෙන්න උපකාර සද්ධානුසාරයෙන්. එහෙම තමයි තියෙන්නේ. මුලින් ඉඳන්ම වැඩිලා ගිහිල්ලා තමයි සම්පූර්ණ වුණේ. එහෙම නැත්නම් එකපාර වුණා නෙමෙයි. දැන් අපිට ඒක මේ වගේ. දැන් පුංචි කාලේ අපි අසුචි ඇල්ලා අම්මා ගැහුවා. අදටත් අල්ලනවද? අපිට නිකමටවත් අපි කොච්චර හීන පේනවද? නිකමටවත් පේනවද? ඒ තරම හිතින් බැහැර වෙලා නේද? ඒකට අපිට අසුචි ගඳයි කියලා මතක් කරන්න ඕනද? નિરાයසෙන් මතක් වෙනවද? ඒක සිහිය තියෙන නිසා නේද? සාමාන්‍ය කාරණයක්. එතකොට රහතන් වහන්සේ කය ගැන, විඳීම් ගැන, සිත ගැන, ධර්මයන් ගැන අනිත්‍ය දුක්ඛ අනාත්මය හොඳට අවබෝධ කරගෙන රාග දේශ මොහ දුරු කළා නම් ඊට අනුරූපව සිහිය වැඩිලා නැද්ද? සම්පූර්ණ වෙලා තියෙන්නේ. අය අමුතුවෙන් කරන්න ඕන කියලා දෙයක් ඒ ජීවිතේ වැඩ කරන්නෙම සිහිනුවන. ඔක්කොම වඩලා අවසානයේ ඒක සාමාන්‍යයෙන් එතෙන්න නොආපු කෙනෙකුටයි ඒක අගෝචර. අద్භූත කාරණයක් වෙන්නේ. පුරුදු කරගෙන යනකොට ඒ කෙනාට ඒව අත්දැකීම් ලැබමින් තමයි යන්නේ. දැන් අසුබේ වඩන කෙනාට බහුල වශයෙන් නිමිත්ත බහුල වශයෙන් සිහිය පිහිටන්නේ නැද්ද? එතකොට ඵලයටපත් වුණාම සම්පූර්ණ වෙලා ඉන්නේ. ඒක ඵලයටපත් වෙන්න කලින් සිහිය පිහිටලා තියෙන්නේ. නේද? මෛත්‍රී වඩ아가න මේ සිත වැඩින්නේ නැද්ද? ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට ප්‍රකට වෙන්නේ නැද්ද? තියෙනවා අන්න ඒ වගේ. ඊට පස්සේ එහෙනම් අර අදහස අයින් කරන්න මොකද්ද? අපි උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ එදාට මොකොත් කෙරෙන්න හොඳ නෑ කියන අදහස ඔක්කොම අයින් කරන්න ඕනේ. තේරුණාද? ඇයි මේ රහතන් වහන්සේලාත් මේ කුටියක් හදනවා? නේද? හතර දෙනා. ඊට පස්සේ හතරස් කුටියක් හදලා සිව්දිසාය වඩන සංඝයා උදෙසා පූජා කරා. පූජා කරලා ඒ කුටියට ආහාර පාන ආදියත් සංඝයාට පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පූජා කළා. පූජා කරලා ඒ පින අර මවට අනුමෝදන් කළා. අනුමෝදන් කරපු සැනින් ඒ පින් දීපු සැනින්ම ඒ පුණ්‍ය විපාකේ අර මෑණියන්ට පහළ වුණ ආය සෝවාන් කෙනෙක්ගේ පින්කමක්ද මේක? සකදාගාමි කෙනෙක්ද මේ පින්කම් කළේ? කුටියක් හදලා දානවා පූජා කළේ? අනාගාමි කෙනෙක්ද? රහතන් වහන්සේලා මේ කළේ. ආය පින 100% සම්පූර්ණයි. 100% සම්පූර්ණයි. තින්නනේ. ඊට පස්සේ අනුමෝදන් කළා. අනුමෝදන් කරපු සැනින්ම අර පුණ්‍ය විපාකේ මවට පහළ වුණා. භෝජන ප්‍රනීත භෝජන පහළ වුණා. වස්ත්‍ර පහළ වුණා. පැන් ආදී සියලු සැප සම්පත් මවට පහළ වුණා. මේක තමයි කියන දානේ ඵලය. ඒක විපාක දෙන්න ගොඩක් වෙලා ගියාද? ඒකට සිල්වත් වෙලා මේ දෙන දාණය මහත්ඵලද නැද්ද? සිල්වතුන්ට දෙන. දැන් අර කූටිය පූජා කරේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිල්වතුන් උදෙසනේ. නේද? මහා කප්පින අනුරුද්ධ මහ රහතන් වහන්සේලා නේද හිටියේ? මුගලන් මහ රහතන් ඒ සංඝයා මුල් කරගෙන අර සමස්ත සංඝයාටනේ දැන් පිළිගන්න ඉදී තුන් දෙනයිනේ. නේද? සාරිපුත්ත මහ රහතන් සීලෙන් අග්‍ර නේද?
ඒක රහතන් වහන්සේලා සීලෙන් අග්‍රයිනේ. සීලෙන් අග්‍ර වෙලා සීලෙන් අග්‍ර වූ සංඝයාට තමයි පූජා කරනවා. දානෙත් එහෙමයි. එතකොට මහත්ඵල මහානිසංස වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන් එවලෙම ලැබෙනවා. මනුස්ස ලෝකෙන් කාට හරි කරනවා නම් එපසනින් ඇයි ශාසනයේ ශ්‍රාවකත්වයේ තුල අග්‍ර උතුමන් වහන්සේලානේ. කිත්තක්වත් අපත යන්නේ නැහැ. ආය සීනුවනේ යන්නේ නැහැ. සීනුවනේ 100%ම ගලේකට වගේ. තියෙනවා. කිසිම අඩුවක් අඩුවක් නැහැ. නැහැ. ඊට පස්සේ අර මෑණියන්ට එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. දැන් අර ගන්ධස්සාරි ගගහති ශරීරය පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් ලස්සන පිරිසිදු වස්ත්‍ර වලින් පිරිසිදු සැරසුණා. පෙන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානේ ඵලය. එතකොට ඇගේ පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සලු වලටත් වඩා උතුම්. එකල තිබිච්ච විචිත්‍ර වස්ත්‍රාභරණ සැරසුණු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා. කෝලිත කියන්නේ දැන් උපතිස්ස කිව්වේ කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට. දැන් කෝලිත කිව්වේ මුගලන් උපතිස්ස කෝලිතනේ. කෝලිතයන් වහන්සේ ළඟට පැමිණුණා. දැන් පින්කම කෙලේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඊළඟට දැන් මේ පින අනුමෝදන් වෙලා පෙරේතියේ පැමිණුණි කාලඟටද? මුගලන් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉන්නකොට මේ ඔන්න මුගලන් මහරහතන් වහන්සේ එයව දැක්කා. දැක්කට පස්සේ කියනවා පින්වත් දෙව්දුව දැන් දෙවිඳුවක් වුණා ඔය කියන්නේ. වුණාද? අර දාන ඇයි අර දාන විපාක? ඔව් දැන් දාන දැන් මුගලන් මහරහතන් වහන්සේ ළඟ දැන් පින්නේ හිටින්නේ කවුද? මේ අර පින අනුමෝදන් වෙච්ච අම්මනේ. අම්මනි ඔව් එතකොට දෙව්දුවක් විදිහට තමයි පෙනී හිටියේ. පෙනී හිටියේ. දැන් ඇයි අර සියලු සැප සම්පත් පහළ වෙලානේ. සම්පූර්ණ වුණා. ඔව්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දන්නේ නැහැනේ මේ කවුද කියලා. කවුද කියලා. නෑ මට දැන් ඒ ගැටලුවක් වෙලා තිබුණේ දැන් ඒ සමහර පෙරේතුව ගිහිල්ලා මේ මම මීට ආත්ම බව ගානකට පස්සේ අම්මා වෙලා ඉපදිනවා කියලා බොරුත් කියනවනේ. ඔව්. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ එරදී උනත් බලන්නත් පුළුවන් නේ. එහෙම ඒව කරන්නේ නැහැ. එහෙම කරන්නේ. අවශ්‍යතාවයට අනුව උපකාරයට පෙළඹෙනවා මිස තමන්ගේ ඉරිදිය සාමාන්‍ය ඔය සාමාන්‍ය පුතඥායගේ ඉරිදිය තන ලාමක දේවල් වලට හසුරවන්නේ නෑ. නෑ. එහෙම නෑ. මම ඉතින් බැලුවද්ද කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ දැන් පුතුණුවන් වහන්සේ දානෙ දුන්නේ. පින අනුමෝදන් වෙලා දෙව්දුවක් විදිහට දැන් සප සම්පත් ඇතුවනේ. ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. එතකොට දෙවිය ලෝක චාරිකාවේ දෙවිවරුන්ගේ ස්වභාවය දන්නවනේ. ඔව්. මුගලන් මහරහතන් දන්නවා. එතකොට ඔව් ඒ දැක්ක ගමම මේ දෙව්දුවක් තමයි කියලා හඳුන ගන්නවනේ. ඔව් එතකොට මේ අතීතේ කවුද ඒව බලන්න යන්නේ? නෑ. ඒව වෙහසක් නේ. ඒ වෙහසයි. වෙහස කරයි. එහෙම කරන්න යන්නේ නෑ. වැඩකාරී කොහොමද නිහඬයිනේ. නේද? වැඩ දන්නේ නැති කෙනා තමයි කෑ ගහන්නේ. නේද? දැන් සිහිනුවන අඩු කෙනා තමයි ගෝසා කරන්නේ. නේද? මොකද එයා කෙලිස් බලවයන්නේ. ඒ ඉංජිත. ඒකට ඉංජිත කියලා කියන්නේ. ඔව් අවසල දානවා. ඒ නිසා තමයි දැක්ක දෙයක් මුල් කරගෙන, ඇහුව දෙයක් මුල් කරගෙන, ආග්‍රහණ රසපාස අරමුණක් මුල් කරගෙන හැමතිස්සෙම ඇවිස්සලා ඉන්නේ. ඔව් දේශපාලනය ගැන, අරයා ගැන, මෙයා ගැන. ඒ මොකද? කෙලස් බලවත්. බලවත්. එතකොට සීලෙන් කරන්නේ සංවර කරන එක, පාලනය කරන එක. තේන්නනේ? එතකොට පාලනය තව ඉස්සරහට යන්න සමාධියෙන් කරන යටපත් කරන එකට. ඔව් ප්‍රඥාවෙන් කරන ප්‍රහාණය කරන එක. නේ? ඊට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ කෝලිතයන් වහන්සේ ආනවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබලන ඕසදී තාරකාව වගේ. ඕසදී තාරකාව දන්න පහන්තරු? එතකොට කොයිතරම් ලස්සනද? මුගලන් මහරහතන් වහන්සේ මුසාවක්ද කියන්නේ? නෑනේ. මුසාවක් නෙමෙයි කියන්නේ. ඕසදී තාරකාව වගේ. ඇත්තෙම ඔබට මෙවැනි ලස්සනක් ලැබෙන්නේ කොහොමද? මුගලන් මහරහතන් වහන්සේ යන මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනක් කරගෙනද කියලා කවුද මෙහන්නේ? මුගලන් මහරහතන් වහන්සේ අහනවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා මහානුභාව ඇති පින්වත් දෙව්දුව. දැන් ඉස්සරහ පේනවනේ අනුභවයේ. පේනවනේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී ඔබ මොන වගේ පිනක්ද මේ සැප සම්පත් ලබන්නට කළේ?
ආනුභාව සම්පන්න ඔබ බැබලි ඉන්න පින ඒකට හේතුව කරගත්ත පින මොකද්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් මේ හැම දිසාවම බබලනවා කියනවා. අනුන්ගේ පිනක් අනුමෝදන් වෙලා මේ. එතකොට තමන් දානි දුන්නනම් ඒක තමයි මම කියන්නේ. තමන් සිල් රැක්කනම් තමන් භාවනා කරා නම් නේද? කොච්චර පිනක්දනේ? කොච්චර ආනුභාව සම්පන්නද? ඊට පස්සේ ඔන්න අර පෙරේත දැන් මෙයාලට කියන්නේ විමාන පෙරේතෝ කියලා. දැන් මේ පෙරේත ලෝකේ දෙවියන් වගේ සැප ලබනවා. ඔව්. දෙවියන් වගේ කියලා සැප ලබනවා. එතන මහේසාක්කනේ සැප ලබනවා. කෙලවලු ඉන්න අය විමානක. කොටසක් බාර දීලා තියෙන කට්ටිය. ඒ කියන්නේ විමාන පෙරේතෝ. ඒ කියන්නේ යාලට දිව්‍ය විමාන පහළ වෙන අර විමාන පහළ වෙනවනේ සැප සම්පත් එක්ක. එතකොට ඒක තියෙන පෙරේත ලෝකේ. ඒක තමයි. ඔව් විමාන පෙරේතෝ. හරි. එයාලට කියන්නේ දැන් මේ විමාන පෙරේතියක් තමයි. විලාස. ඒ කියන්නේ පෙරේත ලෝකේ පින් අනුමෝදන් වෙලා දැන් සැප ලබනවා. පෙරේත ලෝකේ නිදහස් වෙලා නැහැ. නෑ ඒක තමයි මම යහනු ලැබෙන්නේ. නිදහස් වෙන අයත් ඉන්නවා. ඉන්නවා. ඔව්. එතකොට මේ පෙරේත වත්තු තියෙන මට මතක විදිහට 52ක් 52කින් බුද්ධ කාලෙම 36 දෙනෙක් ඒ කාලෙම මේ විදිහට පින් අනුමෝදන් කළා සැපවත් වෙනවා. ඥාති ළඟට ඇවිල්ලා ඔව් ඉස්කෝල තාත්තා නිදා ගන්න එපා. ඊට පස්සේ මේ ඔන්න අර මුගලන් මහරහතන් වහන්සේ අහනවානේ විස්තරේ මොන වගේ පිනක් කරලාද මේ ආනුභාව සම්පන්නව බැබලි ඉන්නේ කියලා. ඊට පස්සේ මේ මෑණියන් කියනවා ස්වාමීනි මේ මම මීට කලින් ආත්ම භාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදුව අම්ම වෙලා ඉඳලා තියෙනවා. ඒක දකින්න පුළුවන් වුණානේ. එයාට. ඔව්. ඉඳලා තියෙනවා. එහෙව් මම මේ පෙරයොතේ ලෝකෙත් උපන්නනේ. ඇයි දැන් සාරිපුත්තයන් වහන්සේ කියන්නේ කවුද? ගෞතම බුදුරයන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අග්‍ර ධර්ම සේනාධිපති. එහෙව් පුතෙක් වැදපු අම්මන්නේ මට මෙහෙම උනේ. ඇයි හිමයි සාමාන්‍ය බිහි කරනවද? නෑ. දැන් අපේ බෝසතාණන් වහන්සේගේ අම්මා තමයි කවුද? මහා මායා. නිකම් මායා නෙමෙයි. මහා මායා. ඒ තරම්ම අදාහ ගන්න බැරි ලස්සනක් නේ කියන්නේ. පිනින් උපන් චරිතනේ. ඊළඟට මනුස්ස ලෝකේ සිල්වත්ම කෙනා. සිල්වත්ම අම්මා. ඔව්. සිල්වත්ම තාත්තනේ සුද්ධෝදන රජුරු. ඒ බීජ වලට ඒ බීජම ආන්න බලන්න. එතකොට නමුත් දැන් මෙතන කියනවා ධර්ම සේනාධිපති වෙච්ච සාරිපුත්තයන් වහන්සේගේ අම්මා වෙලත් ඉඳලත් මට මෙහෙම හැබැයි මීට කලින් මේක. එතකොට ධර්ම සේනාධිපති වහන්සේ නෙවෙයිනේ. නමුත් අර වගේ පාරමිතා ඇතුව සසරේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා විදිහට මනුස්ස සසරේ යනකොට යාලා සාමාන්‍ය අය නෙවෙයිනේ. දැන් සත්‍යයන් අතර බෝධිසත්වයන් වහන්සේ උතුන්නේ සසරේ යන බෝධිසත්වෙක්නේ. අනිත් අය ඔක්කොම නිකන් සත්වයෝනේ. නේ අවබෝධයට අනෙක් කියලා අනිත් අයට වඩා උසස්නේ. ඒ නිසා බෝධිසත්වයන්. ඊට පස්සේ මේ අම්මා කියනවා ස්වාමිනී ඒව මම මේ පෙරේත ලෝකෙ ඉපදුනා. මහා බඩගින්දරින් මම පෙළුණා. ඇයි අනිත් අයගේ කෑම බීම වලට මෙයා මොකද කළේ? හානි කළා. සංඝයාගේ සිට දුගී මගේ යාචක දක්වා මුයිට වැඩිය උඹලගේ නැත්තන්ගේ අම්මලාගේ හිස්මොල කන්න කිව්වා. ලේ මල මුත්‍රා වසෝචි කන්න බොන්න කිව්වා. ඒවම Tamanට කන්න ලැබුණේ නැද්ද? ලැබුණා. අන්තිමේදී අනුන්ට කන්න කියපු දා Tamanට කන්න ඔන්න කර්මේ. ඒකනේ සිල්ල රාවලවත් කාටවත් බලන්න එපා කියන්නේ. ඇයි? ඒක අදෝගමනී කර්මයක්. ඒ කියන්නේ යටට ඇරලා නිරේගාමී අකුසලයක්. ඒක ආත්ම භාව ගණන් එනවා අපා. අරකට එනවා. දැන් කෙනෙකුට රවණකොට රවන්නේ රිදවන්න නේද? ඉස්සෙල්ලා Taman තමයි පෙරහිලා ඉන්නේ දේශේ. ඔව් ඇතුලේ කැකේ. ඔව් එතකොට විපාකේ ඉස්සෙල්ලාම Tamanටනේ ඒක විපාක දීලා තියෙන්නේ. ලැබිලා අනුන්ට ඊගව කරනවා. ඔව් ඊට පස්සේ සසරෙත් Tamanට ඒක ගෙවෙන තුරාවට එනවා. ඒ නිසානේ සිල්ලතුන් ගුණතුන් වහන්සේලා උදෙසා අඩුතරමේ රවලවත් බලන්න එපා කියන්නේ. මොනිවරු. නේ? ඒ මොකද? පාප කර්මයේ විපාකය. ඒකත් නිරේගාම කියනවා. ඊට පස්සේ මේ පෙරේත දැන් දෙව්දුවනේ. දෙව්දුව කියනවා ස්වාමිනී ඒ කාලේ මම බැහැර කරපු කාර්ලා විසි කරන කෙල මිනිස්සුන්ගේ සොටු සෙම පිලිස්සෙන මල සිරු වලින් උතුරන උරුණු තෙල් දරුවන් වදද්දී ගලන ලේ තුවාල වලින් වැగిරෙන ලේ සැරව නාසා හිස ආදී කැපුනාම ගන්න ලේ ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසුචි මං අනුභව කළේ
ඒ හැම එකක් උගලේ ස්වාමීනි කය මම බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි කියනවා. දැන් ඕගොල්ලෝ හිතනවාද මේවත් හැමතිස්සෙම පෙරේතයන්ට තියෙනවා කියලා? නෑ ළමෙක් නිතරම හම්බෙන්නේ කියලා ටිකක් කටින් ගහන්නේ නෑ. ඊට පස්සේ කොච්චර පෙරේතයෝ ඉන්නවද? පොරගනෝනේ. පොර කනවා. දැන් ওই පෙරේත වැහිච්ච කට්ටිය කියන්නේ අපිට කෙලස් ටිකක්වත් හොයාගන්න හම්බ වෙන්නේ ආරංචියක් ලැබෙනවලු අසවතන කෙල සුටු මල මුත්‍රා ටිකක් තියෙනවා කියලා. ඇවිල්ලා බලනකොට ඒවා තාක් පරිතේකට අරගෙන ආයේ ඔක්කොම ආයෙ නෑ. ඊට පස්සේ අපේක්ෂා බංගත්තට පත් වෙලා තවදුරටත් දුක් විඳිනවා මිස මානසිකව සැපක් නෑ. ඒ කලින් කරපු කර්මය මොකද්ද? පාප කර්මෙන් දුක් විඳින්න තමයි පරිසරය හැදිලා තියෙන්නේ. ඒ වගේමයි ස්වාමීනි අපි කෑවේ සතුන්ගේත් මිනිසුන්ගේත් ලේ සැරව තමයි මං අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නෑ. ඉන්න තැනක් තිබුණේ නෑ. මං අමුසොහනව ඇඳම සුහනේ ඇඳම පිහිට කරගෙන. ඒ කියන්නේ මෙයාගේ ඇඳ වෙලා තියෙන්නේ මොකද්ද? අමුසොහන. අමුසොහන තමයි මගේ ඇඳ උනේ කියනවා. ගිහින් දාන්නෙත් ඒවම කකා ඉන්නේ වැඩි. ඔව්. හැමදාම මැරෙනවද මිනිස්සු? නෑ. මගේ ඇඳ උනේ අමුසොහන. අපේ අම්මලා තාත්තලා සහෝදර ඥාතිත මිත්‍ර සංසාරේ නොවිච්ච කෙනෙක් නැහැ කියලා නේ බුදුරජාණන් වදාළේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහ පොළොව කියන්නේ සොහොනක්. අපි සසරේ ඉපදෙවි මැරපුන් එනකොට මැරිලා වැළඳුම්මනේ. සොහොනක්. බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයක් ඇතුළත එක් මිනිසෙක් උපන් වාරවලදී මැරෙනවනේ. මැරුණට පස්සේ ඇට සැකිල්ලක් ඉතුරුනනේ. ඒක දිරවන්න නැතුව එකතු කළා. වේපුල්ල පර්වතයටත් වැඩි විශාල කන්දක් වෙනවා කියන. ඒ තරම් කල්පයක් ඇතුළත මේ සත්‍යයන් සසර දිග ඉපදිනවා මැරෙනවා. ඒ කියන්නේ දුක් විඳිනවා කියන එක නේද? ආන සොහොන. නේ? සොහොන. ඊට පස්සේ මේ මෑණියන් කියනවා සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන බයක්වත් නෑ. ඇයි දැන් අර බය උපද්දවන්න තිබිච්ච පරිසරයේ මුළුමනින්ම පිණින් මනසලා දැම්මද නැද්ද? දැන් පිනනේ. පිනේ විපාකේ සැපේ. දැන් සැපේනේ. මං දැන් සතුටින් ඉන්නේ. දැන් අර දුක නෑ. ස්වාමිනී ලෝකේ කාරුණික මුණුදිවන ඔබ වහන්සේට වන්දනා කරන්නයි මම මෙයාව කියනවා. එතකොට දැන් සාරිපුත්ත බුලන් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන්නේ මොකටද? වන්දනාමාන කරන්න. ඔව්. සාරිපුත්ත තේරස මාතු උපේතවත්වයි මේ. එතකොට බලන්න එකල ඉනම් නොමග ගිය කෙනෙකුට පවා අන්තිම මොහොතේ පරලවදී සත්පුරුෂයන් ඇසුරට ඇවිල්ලා යහපත කරා යන්න ඉඩකඩ අවස්ථා තිබිලා නැද්ද? ඒ කියන්නේ යහපත් පිරිස හිටපු නිසානේ. දැන් අපේ අම්මලා තාත්තලා සහෝදර ඥාති මිය පරලෝ යනවා. නේ? මේ පරලෝ ගියාට පස්සේ අපි හිතමු පෙරේත ලෝකේ මේ විදිහට කෙනෙක් ඉපදුනා කියලා. ඒ අය ওই විදිහට තමන්ගේ දරුවන් සිල්වත් දරුවන් කියලා එන්න සිල්වත් දරුවෝ ඉන්නවද? දන් දෙන දරුවෝ කියලා දානේ පින අනුමෝදන් වෙන දන් දෙන දරුවෙක් ඉන්නවද හොයාගන්න? ආවත් කරන්න දෙයක්වත් නැහැ. කලාතුරකින් ඉන්නවා. එතකොට ඒ විදිහට දෙමව්පිය මැරිලා ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සිල් රකින්න දරුවෝ ළඟට ඇවිල්ලා මේ උපකාරය ගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන. එහෙම සිල් රකින්න දරුවෝ ඉන්නවද බහුතරය? දුර්ලභයිනේ. නේ? එතකොට කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්ම ශ්‍රවණ යෝනිසල ජීවිතේ දාන සීල භාවනාදී පින්කම් කරන දෙමව්පියන්ට සලකන ධාර්මිකව ජීවත් වන දරුවෝ ඉන්නවා. ඒ අය ළඟට ගිහිල්ලා අපි අනතුරටපත් වුණා. මේ දුකෙන් මිදෙන්න පිහිට ඉල්ලගමු කියලා. කවුරු හරි දෙමව්පිය දැන් මැරිලා ගියොත් එහිම පින් බලාපොරොත්තුෙන් පස්සෙන් ඉන්න දරුවෝ ඉන්නවද? අර දෙමව්පියන්ට තමන්ගේ දරුවන් කියලා පස්සෙන් ඉන්න එහෙම දරුවෝ ඉන්නවද හදා වඩාගත්ත? නෑනේ. ඒ මොකද? අධ්‍යාපනය පස්සෙම ගියා. දැන් ඒකත් නෑ. නේ? මිල මුදල් පස්සෙම ගියා. ඒකත් නෑ. මොකද අධ්‍යාපනයේ මහාචාර්යවරු බිහි කරත් සත්පුරුෂ බිහි කරේ නෑනේ. නේද? දැන් අපේ බෞද්ධ හැටියට මේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා සමහර විට ආගමින්ම මහාචාර්ය වෙලා එළියට එනවා. හැබැයි පන්සිල්වත් රකින්නේ නැති කෙනෙක්. ඒ මොකද බුදුදහම තියෙන්නේ ගුණ ඉලක්ක වෙලා නේද? හැබැයි බුදුදහම ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ මහාචාර්ය කෙනෙක් විදිහට කෙනෙක් එළියට එනවා පන්සිල්වත් රකින්නේ නැහැ. කාමයේ මුල් කරගෙන නෙක්ඛම් ඉලක්ක වෙච්ච එක නෙවෙයි. ඉතින් එහෙම රටාවේ නම් මේ අධ්‍යාපනය තිබුණේ තියෙන්නේ බුදුදහම මුල් කරගත්ත රටක් වෙලත් බෞද්ධ රටක් වෙලත්. එතකොට මේ අධ්‍යාපනයෙන් ගුණෝතුන් සිල්වතුන් බිහි කරලාද? එතකොට නැත්තම් ඒ අධ්‍යාපන රටාව සාපයක් නෙමෙයිද?
සාපයක්නේ. ඒ නිසා නේද එකම බෙහෙතෙන් එකම අසනීපෙන් මුළු ලෝකෙම හැම දිශාවක්ම හැම දෙයක්ම හැම පැත්තක්ම වහලා දැම්මේ නැද්ද? ඒ සුගති උපතට ඒවා පිළිලවල් නෙමෙයිද? සුගති උපතට ඒවා සාපයක් උන්නේ නැද්ද? සුගති උපතට සත්තු මරණ එක සාපයක් නෙවෙයිද? හොරකම සාපයක් නෙවෙයිද? වැරදි කාම සේවනයේ සාපයක් නෙවෙයිද? බොරුව සාපයක් නෙවෙයිද? මද්ද්‍රව්‍ය මත්පැන් පානේ සාපයක් නෙවෙයිද? එතකොට අධාර්මිකව ජීවත් වීම සාපයක් නෙවෙයිද? ඈ දෙමව්පියන් නොසලකීම සාපයක් නෙවෙයිද? කල්යාණ මිත්‍ර ඇසුරු නොකිරීම සාපයක් නෙවෙයිද? කල්යාණ වූ ධර්මයේ ශ්‍රවණය නොකිරීම සාපයක් නෙවෙයිද? ඈ ඒවට විපාක නේද මේ? ඈ සුගතිය උපදිච්ච අයට දැන් සුගතිය ඒ සාපයක් වෙලා ජීවත් වුණාට පස්සේ සුගති උපතින් ප්‍රයෝජනයක් නොගත් නිසා සුගති උපතව නැති කරන මට්ටමට පරිසරය හැදිලා නැද්ද දැන්? අපි මිදුළු අතු ගන්නේයි. රුඩු අයින් කරන්නනේ. එතකොට පිරිසිදුයි. නේද? ඒක ආන්න ඒ වගේ ධර්මතාවයක් විදියට ස්වභාව ධර්මයෙන් රුඩු වගේ වටිනාකමක් නැති අන්ධබාල පුතඥ දැන උගත් මිල මුදල් යාන වාහන භවභෝග සැප සම්පත් ඇති නැති උස් පහත් ජාති කුල මලාගම් ભેදයකින් තොරව අර මිදුලේ තියෙන රුඩු වගේ වටිනාකමක් නැති සුගති උපතට සාපයක් වෙච්ච අය දැන් ස්වභාව ධර්මයන්ගින්ම අයින් කරලා දාන්නේ නැද්ද? කාලෙන් කාලට අයින් කරනවා. හැම දෙයක්ම අයින් කරලා නැද්ද? අයින් කළානේ. ඉතින් ඒ නිසා නුවණැත්තන් විදිහට එනම් අපි කල්පනා කරන්න ඕන දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මේ වෙලාවේ කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් බුද්ධ ශාසනය ප්‍රයෝජනය කරන කල්යාණු ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසලා ගිහි පැවිදි නුවණැති කල්යාණ මිතුරන්ගේ දස කතාවෙන් අනුග්‍රහ ලැබමින් මෙලොව පරලොව යහපත පිණිස සතර ආපා දුකින් නිදහස් වීම පිණිස ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංග්‍රහණය ගැන නුවණින් විමසා පැහැදීම දියුණු කර ගන්න ඕනේ. අන්න එතකොට යාට මනුස්ස ජීවිතේටවත් සුගතියටත් සාපයක් වෙන්නේ නැහැ. ඒ ආශිර්වාදයක්. ඒ වගේම කය වචනේ සංවර කරගන්න පංචශීලයේ ආරක්ෂා කරගන්න ඕනේ. අට සීලය ආරක්ෂා කරගන්න ඕනේ. නවාංග උපෝසතය ආරක්ෂා කරගන්න ඕනේ. ඊට පස්සේ සාමනීරණ දස සීලය ආරක්ෂා කරගන්න ඕනේ. උපසම්පදාන 227 සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට සීල මේ වශයෙන් යා සුගති උපතට සාපයක් වෙන්නේ නැහැ. ඊළඟට යා දහම් දැනුම නැති බව දුරු කළා දහම් දැනුම ඇති කරගන්න ඕනේ. ඒක සුගති උපතට සාපයක් නෙවෙයි ආශිර්වාදයක්. ඊළඟට දන් දීම පුරුදු කරන්න ඕනේ. ඒක සුගති උපතට සාපයක් නෙවෙයි. ඒක ආශිර්වාදයක්. ඊළඟට සුගති උපතට ආශිර්වාදයක් වෙච්ච දෙමව්පියන්ට සලකන්න ඕනේ. ඒක සුගති උපතට ආශිර්වාදයක්. ඒ වගේමයි නුවණ පාවිච්චි කරලා අකුසල් හඳුනාගෙන අකුසලේ ආදීනව කල්පනා කරලා අකුසින් වළකින්න ඕන. ඒක සුගති උපතට ආශිර්වාදයක්. සාපයක් වෙන්නේ නැහැ. කුසල් හඳුනාගෙන කුසලයේ ආනිසංස කල්පනා කරලා නුවණ දියුණු කරන්න ඒක සුගති උපතට ආශිර්වාදයක්. අන්‍යයා තමයි ජීවිතේ මෙලවත් ජයගන්නේ පරලොවත් ජයගන්නේ. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කළේ. ඒ නිසා අපි හැමදෙනාම අද දවසේ මේ රාත්‍රී කාලයේ සතුටටපත් වෙන්න බොහෝ කාලයක් සපය පිණිස පවතින මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව සැප සලසන සතර ආපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ස්වාඛාත සම්දිඨික අකාලික එහිපාසික ඕපනායික නුවණැත්තන් විසින් අවබෝධ කරගන්නා වූ ශ්‍රී සත්‍ය ධර්මයේ මේ ශ්‍රවණය කළේ. ඒ නිසා අපි මේ අද දවසේ සතුටටපත් වෙන්න දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබිච්ච බුද්ධ ශාසනය මුණ ගැහිච්ච අය විදිහට අපටත් මේ ශ්‍රී සත්‍ය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් නුවණ පාවිච්චි කරලා දෙලොවම සුවපත් කරන කල්යාණ මිත්‍ර ඇසුර සත්‍ය ධර්ම ශ්‍රවණය නුවණින් විමසීම ගිහි පැවිදි කල්යාණ මිත්‍ර උතුමන්ගේ දස කතාවෙන් අනුග්‍රහ ලැබමින් දියුණු කළ යුතු ශ්‍රද්ධාව සිල්වත් බව දහම් දැනුම දන් දීම දෙමව්පියන්ට සැලකීම ධාර්මික ජීවත් වීම ප්‍රඥාව කියන උතුම් ගුණ ධර්මයන් දියුණු කරගෙන අපටත් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලදීම සසර දුකින් නිදහස් වෙන්නට මේ ශ්‍රවණය කරපු උතුම් වූ ශ්‍රී සත්‍ය ධර්මයේ අපි හැම දිනාට මේ කාන්තෙන් හේතු වාසනා වේවා.